සම්බන්ධ වුණු අද ඉරිදා දේශනාව වෙනුවෙන් පැමිණ සිටින 330ක් වන විශාල පිරිසකට අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අර්ථ මුණ මවුනා සංගමය මගින් පවත්වන අද දේශනය වෙත පැමිණි ඔබ සැමව. අද දේශනේ අපි විශේෂ දෙයක් කරන්න හිතුවා. මේ අර්ථ මුණ මවුනා කියන්නේ හැමෝම අහනවා මොකද්ද මේ අර්ථ මුණ මවුනා කියන්නේ? ඇත්තටම මේ තියෙන්නේ අපේම ජීවිතය යහපත් දිවිපැවැත්මක් කර ගැනීම සඳහා සුවිශේෂ පුරුදු කීපයක් පුරුදු කරන අවස්ථාව. ඒතර අපේ මේ සංගමේ හැමෝම උදේ පාන්දර 4ට නැගිටිනවා. 3:55 වෙනකොට නැගිටිනවා. තමන්ගේ දවස ප්ලෑන් කරනවා. තමන්ගේ ඩ්‍රීම් බෝඩ් එක බලනවා. තමන්ගේ දවසේ තමන්ගේ ඉදිරිය ගැන හැමතිස්සෙම හිතන පිරිසක්. තමන්ගේ ජීවිතය ගැන හැමතිස්සෙම හිතන පිරිසක්. ඒතර මෙන්න මේ පිරිසත් එක්ක යන ගමනේ අපිට තියෙන දර්ශනයක්. ඒ දර්ශනය තමයි නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙක්. ඒ මිනිසා මුලින්ම ඔබ විය යුතුයි. ඔබ හරි මගට යා යුතුයි. එහෙනම් ඔබ හරි මගට යනවා නම් අපිට මේ සමාජයක් වෙනස් කළ හැකියි. එහෙනම් මෙන්න මේ දර්ශනයෙන් යුතුව තමයි මේ අර්ථ මුණ මවුනා කියන සංගමය වැඩ කරන්නේ. ඒතර මේ සඳහා යන්න අපිට යම්කිසි මෙහෙවරක් තියෙනවා. ඒ මෙහෙවර තමයි අපි හැමතිස්සෙම අපේ උදේ පාන්දර දවස පටන් ගන්නෙ භාවනානුයෝගීව. ඒතර හැමදාම අපේ ප්‍රෝග්‍රෑම් එක 4:55ට තියෙන හැම දවසකම 4:55ට අපේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනවා. ඒතකොට 5 ඉඳලා 5:05 වෙනකම් අපි භාවනා යෝගී වෙනවා. ඒතර මානසික සහ කායික ව්‍යායාම අපි කොහොමද යම්කිසි පුද්ගලයෙකුට මානසික සහ කායික ව්‍යායාම පිළිබඳව පුහුණුවක් ලබා දෙන්නේ? ඒතකොට අද උදාහරණයක් විදිහට ගත්තොත් අද උදේ පාන්දර යෝගා වැඩසටහනක් තිබුණා. 6 සිට උදේ 7 දක්වා. ඒ වගේ කායික සහ මානසික ව්‍යායාම වලට සහ ඊට අමතරව මේ පිළිබඳව දේශන පවත්වමින් මිනිසුන් අපි මේ පැත්තට යොමු කරනවා. ඒ වගේම පරිසරයට ආදරය කිරීම. අපි කොහොමද පරිසරයට ආදරය කරන්නේ? එන්නේ තුලින් කොහොමද අපි සමාජය වෙනස් කරන්නේ? නෑ හැමතිස්සෙම අපේ දේශකවරු දේශන පවත්වනවා කොහොමද මේ පරිසරයට ආදරය කරන්නේ? අපි කොහොමද මේ මුලින්ම පරිසරය ආරක්ෂා කරගන්නේ කියන එක. ඒ වගේම පෝෂණීය සපිරි ආහාර රටාවක්. අපි ආහාර රටාවක් අපිට හරි විදිහට තියෙන්න ඕනේ. ඒ ආහාර රටාව තුලින් තමයි නියම මිනිසා බිහිවන්නේ. එහෙනම් මෙන්න මේ පිළිබඳව හැමතිස්සෙම අපේ සංගමයෙන් දේශන පවත්වනවා. ඒ වගේම ජීවන රටාව ධනාත්මක කිරීම. ඒතර අද දේශනේ ගත්තොත් අපි අද දේශනේ පවත්වන්නේ මෙන්න මේ ජීවන රටාව ධනාත්මක කරන්න. ඒ වගේම ඒ තුලින් කොහොමද අපගේ මෙන්න මේ තියෙන පුරුදු රටාවන් වෙනස් කරගෙන අපේ ජීවිතය අපි වෙනස් කරගන්න. එහෙනම් අපි මුලින්ම වෙනස් වෙමු. ඒ තුලින් අපිට සමාජයක් වෙනස් කළ හැකියි. එහෙනම් මෙන්න මේ මෙහෙම ඇතුව අපේ සියලුම සමාජිකයන් යම්කිසි වැලියු සිස්ටම් එකක් අපි කියන වටිනාකම් කීපයක් තියෙනවා අපේ සෑම සමාජිකයෙකුටම. ඒ වටිනාකම තමයි පළවෙනි වටිනාකම අවංකභාවය. හා උනන්දුව. අප අවංක වෙන්න ඕනේ. ඒ වගේම අපගේ දේවල් අපගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න අපි උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම නිර්භීතකම. නිර්භීතකම කියන්නේ තමන්ගේ දේවල් ඇචීව් කරගන්න, තමන්ගේ සමාජයක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න අපි නිර්භීතයි. ඒ වගේම විශ්වාසය. අපි හැමතිස්සෙම trustful. අපි trustworthy. ඒ වගේම විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කරනවා. ඒ වගේම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම. අපගේ සංගමයේ සියලු දෙනාටම තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම කණ්ඩායම් හැඟීම. මෙන්න මේ වැලියු සිස්ටම් එකත් එක්ක ඒ වගේම මෙන්න මේ මෙහෙවර තුලින් අපේ දර්ශනය කරා අපිට යා හැකියි. මේ යන ගමනේ අපිට අපේ සංගමයේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් 4ක්. ඒ ඔබ්ජෙක්ටිව්ස් 4න් පළවෙනි ඔබ්ජෙක්ටිව් තමයි අපි හැමතිස්සෙම කතා කරන මෙන්න මේ healthy life cycle එකක් හදන එක. දෙවෙනි එක තමයි අපේ ඔබ්ජෙක්ටිව් එක මේ ලීඩර්ස්ලා, හරි ලීඩර්ස්ලා බිල්ඩ් කිරීම මේ සමාජයට. මේ නායකත්වයක් බිහි කිරීම. ඒ තුල තමයි අපි හැමතිස්සෙම පුද්ගලයන් පුරුදු කරනවා කොහොමද රීඩින් හැබිට්ස් හොඳට කියවන පුද්ගලයෙක් වන්නේ. කොහොමද හොඳට ලිස්නින් හැබිට් හොඳට නිහතමානීව අහන පුද්ගලයෙක් වන්නේ. ඒ වගේම පබ්ලික් ස්පීකින් කොහොමද තමන් යම්කිසි ප්‍රසිද්ධ තැනක කතාවක් පවත්වන්නේ සහ තමන් කොහොමද තමන්ගේ ජීවිතේ වෙනසක් කරගන්න පොත් භාවිතා කරන්නේ. ඒ තුලින් කොහොමද අපි මෙන්න මේ ජීවිතයේ තව තවත් එක පැතිවලට දියුණු වෙන පැතිවලට ගමන් කරන්න කියන එක. ඒ වගේම තුන්වෙනි ඔබ්ජෙක්ටිව් තමයි අපේ සංවිධානය කරන හැමතිස්සෙම මයින්ඩ්ෆුල්නස් සහ මේ යෝගා සහ මෙන්න මේ ව්‍යායාම කරවීම. හතරවෙනි එක තමයි අපි කරන හැමතිස්සෙම හැබිට් චේන්ජ් එක. මේ හැබිට් චේන්ජ් එක කරන්න තමයි අපි හැමදාම උදේ 4:55 ඉඳලා අපේ වැඩසටහන තියෙන්නේ 5:45 වෙනකම්. අද ඔයගොල්ලෝ මේකේ දැන් ලින්ක් එකක් යයි. ඒ ලින්ක් එක තුලින් ඔබට පුළුවන් ඒක ක්ලික් කරාම අපේ සංගමයේ සමග සම්බන්ධ වෙන්න. ඒ තුලින් ඔබට පුළුවන් අපේ යන හැම වැඩසටහනකටම සම්බන්ධ වෙලා වැඩ කරන්න. එහෙනම්
අද අපි බලමු අද දේශනය මොකද්ද මේ කරන්නේ. මෙන්න මේ පොසිටිව් තින්කින් සයිඩ් එකේ අපි කොහොමද ධනාත්මකව සිතන්නේ කියන සයිඩ් එකෙන් ඒ පැත්තෙන් අපිට විශේෂ දේශකයෙක් ඉන්නවා ලංකාවේ. මේ පුද්ගලයා ඊටාම විශිෂ්ට දේශකයෙක්. මේ ජය සහ බය ගැන කතා කරන්න සාර්ථකත්වය යලි කියවමු. මෙන්න මේ මාතෘකාව යටතේ අද දේශනයට එනවා විශේෂ කෙනෙක් අපිට. දැන් ඔබ බලාගෙන සිටියේ අජිත් ජයවර්ධන මහත්මයා. ඒ අජිත් ජයවර්ධන සර් කියන්නේ ලංකාවේ විශිෂ්ට දේශකයෙක්, ඒ වගේම NLP ට්‍රේනර් කෙනෙක්, ඒ වගේම මිනිසුන්ගේ මනස වෙනස් කර පුද්ගලෙක්. අන්නේ මිනිසුන්ගේ මනස වෙනස් කළ පුද්ගලයාට මම අද කියනවා අපේ ජය සහ බය සාර්ථකත්වය යලි කියවන්න අපට ඒ වටිනා දේශනේ පවත්වන ලෙසට ඔබතුමාටයි මේ අවසරය. අයිබෝන් සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අද දවසේ වැදගත්ම වචන දෙකක් මාතෘකාවක් හැටියට අරගෙන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයාගේ පෞරුෂය සාර්ථකත්වය මොන ආකාරයකට අර්ථ විග්‍රහ කරගන්න අවශ්‍යද කියන කාරණාවත් එක්ක අපි තෝරගත්ත වචන දෙක ජය සහ බය. දැන් මේ පැහැදිලි කිරීමේදී ඉස්සෙල්ලාම කිව්වා නිර්භීත භාවය කියලා. මේ අපි බය නැතිකම කියලා කියන්නේ අන්න ඒ කාරණාවත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට ධනාත්මක චින්තනය ගැන එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට කිව්වොත් එහෙම පොසිටිව් සයිකොලොජි ගැන සාකච්ඡා කරන බොහෝ තැන්වලදී ඔබට අහන්න දකින්න ලැබෙන මාතෘකාවකට වඩා වෙනස් මාතෘකාවක් තමයි මම අද තෝරගත්තේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ලොකු විශාල කතාන්දරයක් කියනවට වඩා ඉතාමත්ම සුළු වෙලාවක් අපට තිබෙන නිසා පැයක් වගේ ඇතුළත අපි සරලව තමන්ගේ ජීවිතය වෙනස් කර ගැනීමට අර කිව්වා වගේ පුරුද්දක් ඇති කර ගැනීමට හොඳ නරක පුරුදු වලින් ඈත් වෙන්න වඩාත් යහපත් දිවි පැවැත්මක් සඳහා මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් මෙවලම් සහ අපිව ආපස්සට අදින අපේ සාර්ථකත්වය වළක්වාලන දේවල් මොනවද? ඒ අතුරින් වැදගත් එකක් තමයි මම විශ්වාස කරන විදිහට බය නැති කර ගැනීම කියන එක. මම එහෙම කියන්නේ ඇයි? ඔබ බැලුවොත් එහෙම සාර්ථකත්වයට පත් වෙච්ච ඔබ පරමාදර්ශය හැටියට භාවිතා කරන අර සුපර් හීරෝස්ලා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ චරිත ගත්තොත් ඒ ඕනෑම චරිතයක තියෙන අනන්‍ය ලක්ෂණයක් තමයි ඔවුන්ගේ බය නැතිකම. දැන් මේ බය එන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒක නැති කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න කලින් නිකන් ඔබ හිතලා බලන්න ඔබ බයද කියලා. ගොඩක් අය කියන්නේ නෑ මම බය නෑ. අපි බය වෙන්නේ මොකටද? මේ විදිහට දේවල්. හැබැයි ලෝකේ මේ self help නැත්නම් තමන්ට ස්වයංව වර්ධනය වීමට ලියවුණු පොතපත ගත්තා. එහෙමත් නැත්නම් සාර්ථකත්වයේ පිළිබඳව කරන සාකච්ඡා දිහා සාවධානයෙන් අසාගෙන හිටියත් ඔබට හොයාගන්න පුළුවන් ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මිනිසුන් අතර තිබෙන පෞරුෂ සංවර්ධනය ආපස්සට අදින පුද්ගලික එහෙම නැත්නම් වෘත්තීමය සමාජීය වශයෙන් ගත්තොත් අසාර්ථකත්වයට පත්වන බොහෝ දෙනෙකුට බලපාලා තියෙන ප්‍රධානම කාරණයක් වන්නේ අසාර්ථක වීමට ඇති බිය. සාර්ථක වීමට නෙවෙයි. පුද්ගලයෙක් සතුව අසාර්ථක වීමට තිබෙන බිය නිසා ඒ අය තමන්ගේ ජීවිතයේ ගොඩක් දේවල් අත්හැර ගන්නවා, මගහැර ගන්නවා. ඒ නිසා අපි කතා කරන්න යන බය මොකක් සඳහාද භාවිතා කරන්නේ? සාර්ථකත්වයේ යලි කෙවීම සඳහා කියලා මම භාවිතා කරන්නේ ඊටාත්ම හේතු සහගතව නැත්නම් හේතු යුක්තව. දැන් මේ බය පිළිබඳව පාඩම කතා කරන්න කලින් පුංචිම කාලේ අපි ගත්තොත් එහෙම කාටද බය මොකක් නිසාද බය තියෙන්නේ කියලා හොයාගෙන ගියොත් එහෙම මනෝවිද්‍යාත්මකව ගත්තොත් බය කියන එක ඇත්තටම උපතින් නිසර්ගයෙන් එහෙම නැත්නම් සහජයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. බය අපි ඉපදුනාට පස්සේ ඉගෙනුමෙන් ලබා ගන්නා දෙයක්. අපිට බය උගන්වනවා. ගෙදරදී අම්මා තාත්තාගේ ඉඳලා බය ඇති කරනවා. සමාජයට ආවට පස්සේ අපි මේ බයත් එක්ක ජීවත් වෙනවා. බොහෝ දෙනාට මෙබඳු භීතිකාවන් බවට පත් වෙන සමහරලාට ෆෝබියා තත්ත්වයන් තරහා අරගෙන යන පුදුම බයවල් ටිකක් තියෙනවා. ඒ තරම් මානසික රෝගයක් නොවන නමුත් බය කියන සරල වචනයෙන් හඳුන්වන්න පුළුවන් තැනක ඉඳලා ඒක නැති කරගත්තොත් කෙනෙකුට ඔබ අපේක්ෂා කරනවට වඩා ඉතාමත්ම විශාල වෙනසක් ඇති කරගන්න පුළුවන්. දැන් පුංචි කාලේ මේ අහගෙන ඉන්න බොහෝ දෙනාට කළුවරට බය තියෙන්නේ නැති. අන්ධකාර රාත්‍රියක තනිව ගමන් කරන්න බැරි,
සමහරවිට අම්මට තාත්තට කතා කරනවා අනේ අම්මේ හරි තාත්තේ හරි එන්න කියලා මොකද මේ කළුවරයි. නැත්තම් එකපාරට ගෙදර ලයිට්ස් ගියා. ඉලෙක්ට්‍රිසිටි නැහැ. කළුවරයි. බය කෑ ගහනවා. එහෙමත් නැත්තම් රාත්‍රියේ පාරක අන්ධකාරයේ තියෙනවා නම් තනිව ඇවිදගෙන යන්න බෑ. ඇයි කළුවරට බය? මට මේක සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් තියෙනවා. මම අන්ධ උපාධාරීන්ගේ සංගමේ කටයුතු කරනකොට මගේ සහෝදර සහෝදරයන් එක්ක මට අවස්ථාව ලැබිලා තියෙනවා 100 ගණනක් ඒ අන්ධ නැත්තම් දැස නොපෙනෙන අපේ උපාධාරී පිරිස එක්ක ඒ සංගමේ පිරිස එක්ක ඒ වගේම තමයි අන්ධ විද්‍යාලයේ දරුවොත් එක්ක කටයුතු කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට දේශනයක් පවත්වන්න ගියාම පළවෙනියෙන්ම මේ දේශනය කරපු දවසේ මට වෙනදා නැති නුහුරු නුපුරුදු ගතියක් ඇති වුණා. ඒකට හේතුව තමයි පුටු තියලා ශාලාවේ සියලු දෙනා වාඩි වෙලා ඉන්නවා. මට මයික්‍රොෆෝනයක් තියෙනවා. මම ඒගොල්ලෝ ඉස්සරහා හිටගෙන ඉන්නවා. මගෙත් එක්ක මෙහෙවන කීප දෙනෙක් හිටියා. විශේෂත්වය තමයි මට විතරයි ඔවුන්ව පෙනෙන්නේ. ඔවුන් කිසිවෙකුට මාව පෙනෙන්නේ නැහැ. දැන් පැක් දෙකක් කතා කරන්න ගියාම ඒ වගේ තැනක අපි සාමාන්‍ය මේ කතා කරන විදිහක් තියෙනවානේ. අපේ අභිනයන් තියෙනවා, අංග චලනයන් තියෙනවා. මේක අපි අපේ ප්‍රකාශනයන් කරන්න බොහෝ වෙලාවට උත්සාහ කරනවා. හැබැයි ඔවුන්ට ඇහෙන්නේ හඬ පමණක් වන නිසා ඒ භාවික හැඟීම් දැනවීමට පාවිච්චි කළ යුත්තේ එම භාෂාව, ස්වරය, ඒ උච්චාවචනය කිරීම වගේ උපාය මාර්ග විතරක් කියලා මට තේරෙන්නත් ටිකක් කල් ගියා. හැබැයි අපි අවංකව අව්‍යාජව අපේ අදහස ප්‍රකාශ කරනකොට අපිට ඒ අදහස ඉබේ එනවා. ඒ නිසා මම ඔවුන් එක්ක අර ශබ්ද හැඩතල මැවෙන ආකාරයට, චිත්‍ර රූප මැවෙන ආකාරයට කතා පවත්වලා තියෙනවා. වතාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ අන්ධ උපාධි අපේක්ෂකයින්ට, විද්‍යාර්ථීන්ට අපේ පරිගණක උපාංග ලබා දීමේ සහ ඒ අයට පරිගණක වලින් අධ්‍යයන කටයුතු කර ගැනීමේ මධ්‍යස්ථානයක් විවෘත කළා. ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා හිටියා. මම හිටියා. මම එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකෙ හිටියේ. ඊට අමතරව මේ ඇස් පෙනෙන ඔක්කොම හිටියේ 4 දෙනයි. අපි හෙඩ් ටේබල් එකේ වාඩි වෙලා අනිත් ඔක්කොම දැස නොපෙනෙන විද්‍යාර්ථීන්. අපි එක හිටියා ගෞරවයේ පිණිස කියන්නේ උපාධාරීන්ගේ සංගමේ දුෂාබාධ උපාධාරීන්ගේ සංගමේ සභාපතිවරයා හැටියට කටයුතු කරපු සුගත් සහෝදරයා. ඔහුත් හෙඩ් ටේබල් එකේ හිටියේ. අපි මේ අවස්ථාව අමුතු විදිහට අත්දැකලා අවසානයේදී ඔහු මේ පිරිසට කතාවක් පැවැත්තුවා. මේ දුෂ්‍යබාධ උපාධාරීන්ගේ සහෝදරයා කතා කරන අවස්ථාවේදී මම ඔහුව දන්නවා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඉඳලම. ඒ නිසා අපි අතර තිබුණු හිත මිත්‍රකම්, sannivedana කටයුතු ඉතාමත්ම සිත් ගන්නාසුළු ප්‍රියමනාපේවා. මගෙත් එක නීති පීඨයේ තව ඒ වගේ සහෝදරයෙක් හිටියා. ඒ හින්දා අපිට ආවේනික මිත්‍රත්වයක්, මිත්‍ර සම්පතයක් තිබුණා. හැබැයි දැන් ඊට වඩා වෙනස් තාක්ෂණික දියුණුව නිසා, උපකරණ මෙවලන් පැමිණීම නිසා මොවුන්ගේ සම්බන්ධතාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම මේ කතා කරන්න යන මාතෘකාව ගැන මට හොඳ අවබෝධයක් ඉස්සෙල්ලාම ලැබුණේ මේ දැස් නොපෙනෙන සහෝදරයෙක්ගෙන් වෙන නිසායි මම මේ කතාව කියන්නේ. එදා සුදත් සහෝදරයා කියපු කතාවේ ඔහු අන්තිමට කිව්වා අපිත් විශ්වවිද්‍යාලේ ගියා, අපිත් ඉගෙන ගත්තා. අද මේ ඉගෙන ගැනීම සඳහා පරිගණක උපකරණ ලැබුණාට පස්සේ ඔබටම ආවේනික ඔබට ඉගෙන ගන්න පුළුවන් විදිහ මේවලම් ලැබුණාට පස්සේ මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ එකම එක වචනයක්, වාක්‍යයක් විතරයි. ඊට පස්සේ ඔහු ටිකක් නිහඬියාවක තිබ්බා. අපිත් දැස් නොපෙනෙන ඒ සියලුම විද්‍යාර්ථීනුත් අහගෙන හිටියා. ඔහු ඒ වාක්‍යය කිව්වා. ඔහු කියපු දේ තමයි මට විශ්වාසයි දැන් ඉතින්
ඔබේ හෙට දවස එච්චර කළුවර නෑ කියලා. ඔබේ හෙට දවස් එච්චර කළුවර නෑ කියලා. මම හිතන්නේ අපි එකිනෙකා දැස් පෙනෙන අය මුහුණ බලාගත්තා. අන්ධ මිනිසුන් ඉදිරියේ, දෘශ්‍යාබාධිත විද්‍යාර්ථීන් ඉදිරියේ මේ සහෝදරයා කියනවා ඔබේ හෙට දවස් එච්චර කළුවර නෑ කියලා. ජීවිතයේ සදා කාලයටම එයා ඉන්නේ නැත්තේ කළුවරේ කියලා අපි හිතාගෙන හිටියේ. හෙට එච්චර කළුවර නැති වෙන්නේ කොහොමද? මට අන්න එදා තමයි ওই ප්‍රශ්නේ පැන නැගුණේ. අපේ බොහෝ අය ඉන්නවා කළුවරට බය අය. මම කල්පනා කළා උපදිනකොට දැස් නොපෙනුණු කිසිවෙකුට කළුවරට බයක් ඇති වෙනවද? උත්තරේ හරිම සරලයි. එහෙම කිසිම කෙනෙකුට බය හිතෙන්නේ නැහැ. මොකද මේ බය පිළිබඳ ඉගැන්වීමක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මේක මම කතා කළාම ඔහු හරි අපූර්ව උපදේශයක් දුන්නා. එක් සහෝදරයෙක් කවුරු හරි කළුවරට බය තියෙන කෙනෙක් ඉන්නවා නම් මොහොතකට ඒ බය වෙන අවස්ථාවක ඇස් පියාගෙන ඔබේ ඇස් දෙක දෙයත් වලට දෙන්න කියලා. මේ දෙයත් වලට දෙන්න ඔබ බය වෙන දෙය කළුවරේ අතගාලා බලලා නිශ්චය කරගන්න පුළුවන් නම් කනින් අහලා තීරණය කරගන්න පුළුවන් නම් අපි වගේ ඔබට බය නැති වෙයි කියලා. ඒක හරිම බය හිතෙන කතාවක්. ඒක මිනිත්තු 5කට අඳ වුණාම නිකන් එහෙම හිතුවත් ඔබට ඊට වඩා බයක් ඇති වෙයි. ඇත්තට මොකද්ද බය කියලා කියන්නේ එතකොට? ගොඩක් අය හිතනවා බය කියලා කියන්නේ මානසික කාරණයක් කියලා. ඇත්තටම බය ෆිසිකල් ෆෝම් එකක්. එහෙම නැත්නම් භෞතික කාරණයක් තියෙනවා. මෙන්න මේ භෞතික කාරණය නිසා ඔබේ වෘත්තීය ජීවිතයේදී, ඔබේ පෞද්ගලික ජීවිතයේදී, ඔබේ සමාජීය ජීවිතයේදී, සමාජික ක්‍රියාකාරකම් වලදී ඔබ ආපස්සට යනවා. කොහොමද? ඒ කියන්නේ ඔබ කිසියම් දෙයකට බයක් ඇති කරගත්තාම ඔබේ මොළයේ මං කියන්නේ ෆිසිකලි නැත්නම් භෞතිකව ගත්තොත් එහෙම ඇමිග්ඩලාව කියලා පුංචි කොටසක් තියෙනවා. මේ බය ඇතිවීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතික්‍රියාව මොළයේ ඇමිග්ඩලාවට තමයි යන්නේ. එතකොට මේ මනෝභාවය ඇති වෙනවත් එක්ක ඔබට ආතතිය ඇතිවන හෝමෝන් ස්‍රාවය වෙන්න පටන් ගන්නවා. කවුරුත් දන්නේ ඉතිරිකොත් ඇඩ්‍රිනලින් වැනි. එතකොට ඔබේ චර්යාත්මක ප්‍රතික්‍රියාවන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බය වෙච්ච කෙනෙක්ගේ භෞතිකව ශාරීරිකව වෙනස්කම් ඔබ අත්විඳලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට අපි අහනවා මොකද බය වෙලා වගේ කියලා. ඇයි මේ බයන්නේ? බය පේන්නේ කොහොමද? ෆිසිකලි. දැන් මේ භෞතිකව පෙනෙන බිය එහෙම නැත්නම් මේ తත්වය මම වටහා ගැනීමට මේ උදාහරණය කිව්වට අපිට වැදගත් වෙන්නේ පෞරුෂ සංවර්ධනයේදී, එදිනදා ජීවිතයේදී මේ කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. මම කළමනාකරණය කරගන්න කියන වචනේ කියන්නේ ඔබ බොහෝ දෙනෙක් දන්නවා අපි සාමාන්‍යයෙන් ඉන්ටෙලිජන්ස් නැත්නම් අර බුද්ධි ඵලය අර IQ වලින් මන් එක තියෙන්නේ ඒක ගැන කතා කරනවා. ඒ වගේම අපි EQ ගැන කතා කරනවා, emotional quotients. එහෙම නැත්නම් චිත්ත වේගික ඵලය පිළිබඳව. එතකොට අපි දන්න චිත්ත වේගයන් අතර බය නැත්නම් අපි මේ කතා කරන මාතෘකාවේ චිත්ත වේගය. ඒ චිත්ත වේගය කළමනාකරණය කර ගැනීමට අසමත් වීම නිසා ඔබේ EQ එක ටිකක් පල්ලෙහින් තියෙනවා. ඒ කියන්නේ ඔබ යමකට බය නම් ඔබේ බුද්ධිය පිළිබඳව නිනුමක් තියෙනවා. ඒ මොන බුද්ධියද? චිත්ත වේගික බුද්ධිය පිළිබඳව. ඒ නිසා ඒ බුද්ධිය අඩුකම නිසා ඔබට ප්‍රතිචාර දැක්වීමේ අඩුවක් තියෙනවා. දැන් මේක හුදෙක් පොතෙන් පතෙන් ඉගෙනගෙන සාර්ථක වෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ
බය නැතිකම මානසිකව නැති කර ගැනීමෙන් පමණක් නිදෙන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම නැත්නම් මම බය නැහැ කියලා හිතුවට අර සෝන ගාවට යනකොට මිනිස්සු සාමාන්‍යයෙන් කතාව කියන්නේ කෑ ගහගෙන මම බය නැහැ කියලා අයියෙන් කෑ ගහන්නේ. ඒ හොඳටම බය වුණාම. බය නැතිකම පෙන්වන්න පුළුවන් ක්‍රියාවෙන් පමණයි. ඒ කියන්නේ ඔබ වහාම ක්‍රියාත්මක වෙන්න ඕන ඔබ පසුපසට අදින බීතිය පරාජය කිරීම සඳහා. එතන මම තෝරාගත්ත බීතිය මොකක්ද? අසාර්ථක වීමට ඇති බිය. ඒක හරීම ප්‍රශ්නයක්. පාසල් කාලේ ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම වෘත්තීය ජීවිතයට ඇවිල්ලා සමහරලාට වයසකට යනකම් මිනිස්සුන්ට තියෙනවා. අපි වරදිනවට බයයි. ඔබ හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ආශාවෙන් සිටින අයට ඒගොල්ලන්ගේ පස්සට දින බලවේගය මොකක්ද කියලා ඒගොල්ලෝ එක දෙයයි උගන්වන්නේ. ඔයාට තියෙන්න ඕන ඉංග්‍රීසි බය නැතුව කතා කිරීමේ හැකියාව. You should have guts to make mistakes කියලා අපි කියනවා. ඔයාට ගටක් තියෙන්න ඕන වැරදි කරන්න. ඒ කියන්නේ ඔබ අසාර්ථක වෙන්න බය නම් මම මේක කිව්වහම මෙහෙම වරදි මං මෙහෙම කිව්වහම මේ වචනේ අනිතයි hina වෙයිද මොනවද? අන්න හොඳ තැනකට ආවා. එතකොට මම නිතර මතු කරන කාරණයක් මේකේ තමයි අපි මේ පස්සට අදින බියගෙන දෙන කාරණය මොකක්ද? අනිත් අය මොනව හිතයිද? අසාර්ථක වීමට ඇති බය කියලා කියන්නේ අපි ගැන හිතනවාට වඩා අප වටා සිටින අනිත් අය ගැන හිතමින් ඔවුන්ට අවශ්‍ය විදිහට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීම. කියන්නේ ඇත්තටම ඔබ බය කාටද? ඔබ සංසන්දනය කරමින් ඉන්න හැම විටම ඔබේ ජීවිතයේ තව කෙනෙක් සමග නම් ස්ථිරයි. ඔබට සාර්ථක වෙන්න බෑ. ඒ කියන්නේ ඔය හැමතිස්සෙම මම අරයත් එක්ක සංසන්දනය කරනවා නම් මම මෙයත් එක්ක සංසන්දනය කරනවා නම් ඔබට ජයග්‍රහණය කරන්න බෑ. එතන ඔබේ සටන නිර්මාණය කරගත යුත්තේ ඔබේ අභියෝගය ගොඩනගා ගත යුත්තේ ඔබත් එක්කමයි. ඔබ යම් දෙයකින් සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා මනින්න ඔබේ අතීතයත් එක්ක සංසන්දනය කරන්න. එදාට වඩා අද මොනවද මම අත්පත් කරගෙන තියෙන්නේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. ගිය සතියට වඩා මම මොනවද අද ඉගෙනගෙන තියෙන්නේ. ගිය සතියට වඩා ගිය මාසෙට වඩා ගිය අවුරුද්දට වඩා මම මොනවද අවුතින් පුරුදු ඇති කරගෙන තියෙන්නේ. මම මොනවද හම්බ කරලා තියෙන්නේ. මං කොතනින්ද වර්ධනයක් ලබාගෙන තියෙන්නේ. මගේ සංවර්ධනයේ දිශානතියේ මම එදාට වඩා කොයිතරම් තැනකට ගෙනහැල්ලා තියෙනවද? මම එදාට වඩා අද කොච්චර පොතපත කියවනවද? මට එදාට වඩා අද කොතරම් යහළු ඉහිලියන් සිටිනවද? මම එදාට වඩා කොයිතරම් හොඳට මේ කාර්යය කරමින් ඉන්නවද? ඒ වෙනුවට ඔබ කරමින් ඉන්නේ මම මේක කරොත් අරයා මොනවා කියයිද? එයා මං ගැන මොනවා හිතයිද? මේක මට ප්‍රශ්නයක් වෙයිද? එයාගේ එක මට වඩා හොඳ වෙයිද? මේ එක්සෑම් එකේදී එයා මට වඩා හොඳට ලකුණු ගනීද? ඔන්න ඔය ප්‍රශ්නේ. ඊට පස්සේ මම ඇත්තටම සාර්ථක වෙන්න බැරි වුණොත් ඒ අපේක්ෂිත මට්ටමට ළඟා වෙන්න බැරි වුණොත් නිකන් මම බැරි කෙනෙක් කියලා හිතයිද? මම ඕක එයත් එක්ක කරන්න ගිහලා ඒගොල්ලෝ ඒ ලෙවල් එකට ඒ ගානට වැටෙයිද? මේ ඔක්කොම මොනවද එළියත් එක්ක තියෙන ප්‍රශ්න. ඒ නිසා හරිම වැදගත් ඉංග්‍රීසියෙන්ම කියනවා you should have guts to make mistakes. ඔයාලට තියෙන්න ඕන අත්වැරදීම් නොබියව කිරීමේ ගටක්, ධෛර්යයක්, නිර්භීත භාවයක්. මම ඔබට යෝජනා කරනවා ඔබේ අර මම කලින් කියපු සුපර් හීරෝස්ලා එහෙම නැත්නම් සුපිරි මිනිසුන්ගේ ලැයිස්තුව ගන්න. සාර්ථක වූ මිනිසුන්ගේ ලැයිස්තුව අරගෙන ගන්න එක බලන්න. මම ඕන ඔට්ටුවක් දානවා. එතන අත්දැකීම් වලින් පරිපූර්ණ මිනිසුන් නොවන කිසිවෙක් නැහැ. සාර්ථකත්වයේ මූලික අංගය තියෙන්නේ එතන. ඒ ආත්ම විශ්වාසය එන්නේ එතනින්. කොතනින්ද? අත්දැකීම් වලින්. අත්දැකීම් කියන්නේ හැම විටම නොදත් ලෝකය පෙන්වන කවුරු. ඒ නිසා අත්දැකීම් ලබනවා කියලා කියන්නේ අසාර්ථක වීම වලට මුහුණ දෙන එක.
ඒ කියන්නේ අපේ අත්දැකීම් හැම විටම ජයග්‍රහණයෙන් කෙලවර වෙච්ච ඒවා නෙවෙයි. හැබැයි ජයග්‍රහණයට පාර පෙන්නපු ඒවා. කී පාරක් හේලලා තියෙනවා. කී පාරක් ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. කී පාරක් කතන්දර අහලා තියෙනවද? කී පාරක් බැනුම් අහලා තියෙනවද? කී පාරක් ගුටි කාලා තියෙනවද? හැබැයි කොහේදී හරි ඔබ අතහැරියා නම් දමා ගියා නම් අද කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ශේෂ්ත්‍රය මොකද්ද කියලා අදාළ නැහැ. නිර්භීත මිනිස්සු කියලා කියන්නේ මම වෙලාවකට හොයලා බලලා තියෙනවා සමහර අය ළඟින් අසුරු කරන හම්බ වෙලා තියෙනවා වැරදි පාරේ ගිය එහෙත් ජීවිතයට බය නැතුව මුහුණ දුන්න මිනිස්සු ගැන. පුදුම හිතෙනවා උන්ට තිබුණු අධ්‍යාපනයත් එක්ක ජීවත් වෙච්ච කාලේ ඕනේ විදිහට ජීවත් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එක දෙයයි තිබිලා තියෙන්නේ. අර නිර්භීත භාවයේ තිබිලා තියෙනවා. මම මේ අදහස් කරන්නේ අර අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන පිරුලක් තියෙන්නේ දෙවියෝ අඩිය තියන්න බය තැන්වල මෝඩියෝ පිණුම් ගහනවා කියලා. ඒ වගේ ගොන් මෝඩ නිර්භීත භාවයක් ගැන නෙවෙයි. දැන් අපි අසාර්ථක වෙන තැන් ගැන හිතලා බැලුවොත් ඔයාලට මතකද ඉස්කෝලේ කතිකෝදේ සමිතිය හරි සාහිත්‍ය සමිතිය හරි නැත්නම් ඉංග්‍රීසි ඩේ එකේ හරි අඩුම ගානේ කොමර්ස් ඩේ එකේ හරි මොකක් හරි ඩේ එකක කතා පවත්වන ස්ටේජ් එකට නගින්න උනහම සිද්ධ වෙලා තියෙන දේ. එහෙම නැත්නම් හැමදාම අසුරු කරන මිනිසුන් අතරේ වේදිකාවට ඇවිත් ඒ අය ඉදිරි පිටින් ඉඳගෙන ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කිව්වහම ඔබේ සුරතත් නිකන් වම් අත වගේ දැන්නලා තියනවාද? කවදාවත් නැත්තරම් රස්නයක් මගේ පපුවේම ලබ්ඩබ් ගාන ශබ්දේ දෙයිහාඳුරුවනේ මට පාලනයක් නැතුව වගේ ඇහෙනවද? නිකන් සබකෝලී කියලා කියන්නේ. එහෙම එකක් දැනලා තියනවද? තැන අණු එක වෙනස් වෙනවද? නුහුරු නුපුරුදු තැනකදී මම එතනට නොගැලපෙන පිටස්තර එහෙම නැත්නම් අවවර ප්‍රසාද කෙනෙක් වගේ වල්නරබල් කියලා කියන්නේ. එහෙම වෙච්ච වෙලාවල් තියෙනවද? බොරු ගෑනක ඔක්කොම තියෙනවා. හරි පළපුරුදු තත්ත්වයන් යටතේ වුණා. නුහුරු නුපුරුදු හැඟීම් එන බීතිකාවන් දැනෙන අවස්ථාවන් තියෙනවා. ඒවා ෆෝබියා නෙවෙයි. ඒක එන්නේ කොහෙන්ද? පුංචි කාලේ නම් සමහර ලාවට අපිට එහෙම අදහස් ටිකක් කවලා අපි ඒවට බියජනක විදිහට මුහුණ දෙනවා. එතකොට අපි හිතපු විදිහට නෙවෙයි ජීවිතේ වෙනස් වෙන්නේ. පුංචි කාලේ දරුවට බත් කවන තැන ඉඳන්ම අපි එහෙමනේ කරන්නේ. මොකද බය කරගත්තොත් කවා ගන්න පුළුවන් කියලා අර බලන අර කබරු ගා කියලා පොඩි එකා බිහිතියට බයට කට ඇරියාම බත් පිටක් කටට දාලා කටවහනවා. එයා විශ්මයට කට ඇරියත් ඒක කරනවා. අර මං චූටි කුරුල්ලෙක් කියනවා. මොකද අපි බලන්නේ අර භෞතික වශයෙන් ආහාර ටික කවා ගන්න එක ගැන මිසක් ඒකත් එක්ක කවන ආකල්ප ගැන නෙවෙයි. නැත්නම් කොච්චර જાති කියනවද බය කරන්නේ? මේ බයත් එක්ක වැඩෙන දරුවෝ බයත් එක්කම ජීවත් වෙනවා. සමහර කෙනෙකුට ජීවිතේ හදිසියේ අවස්ථාවන් ලැබෙනවා ඒවට මුහුණ දීලා මේ බයෙන් එළියට එන්න. සමාජයේ හිම ඉන්නවා. නිකමට හිතලා බලන්න. මෙතන ඉන්න වැඩිහිටියන්ට 1971 කැරැල්ලට මුහුණ දීලා ඉතුරු වෙච්ච මිනිස්සු. ඒ මෙහෙවුවා නම් ඒ ඉතුරු වුණා නම් ඒගොල්ලෝ දැන් කොහෙද ඉන්නේ කියලා. 88 89 කැරැල්ලේ දායක වෙච්ච මිනිස්සු. යුද්ධයේදී පීඩනයට පත් වෙලා ඉතුරු වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ ඒවා කමටහන් විදිහට අරන් තියනවා. මොකද තවදුරටත් බයක් ඇති නොවන තරමට ඒ යථාර්ථයට මුහුණ දීලා තියෙනවා. එතන ඉඳන් ඔය දන්නවා රයිට්. අපිට මගේ ජීවිතේ මට එදා ලැබුණු දේවල් වලට අත්දැකීම් වලට අනුව මුහුණ දුන්න දේවල් වලට අනුව මේක මොකද්ද කියලා හිතන එක. ඒතර ඒ වගේ නොබිය මිනිස්සුන්ට පරජනය කරනකොට ඒගොල්ලන් hina යනවා. ඇයි? අර විහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජද්ද කියලා කියන්නේ. එහෙම එකක් මෙතන තියෙන්නේ. දැන් එහෙමනම් මේ බිය නැතිකම කරගන්න කල යුත්තේ මොකක්ද?
පළවෙනි කාරණය තමයි ජීවිතය අත්දැකීම් වලින් පුරව ගන්න. ලිම්මැඩියෙක් වගේ ඇතුලේ හැංගිලා ඉඳලා බිත්තර කට්ටක් අස්සේ සුරක්ෂිතව ඉඳලා සමාජීය ජීවිතයේ යථාර්ථයන්ට නොබියව මුහුණ දෙන්න බෑ. ඔබ අදහසක් ඉදිරිපත් කරාම එයට මිනිස්සු පහර ගසාවි. හොඳයි. ඒ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔබට අවස්ථා දෙකයි තියෙන්නේ. එක්ක ඔබ නිවැරදි වෙනවා. නැත්නම් ඉගෙන ගන්න. ඔබ කියන දේ හරි වෙන්නත් පුළුවන්. good. එහෙම වුණොත් හොඳයි. එසේ නෙවෙයි නම් ඔබව වෙනස් කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ලැජ්ජාවටපත් වෙයි. වැරද්දක් සිද්ධ වෙයි. බියටපත් වෙයි කියලා හිතලා ඒ අදහස ඉදිරිපත් නොකර හිටියොත් ඔබ වෙනස් වෙන්නෙත් නැහැ, අපහසුතාවයටපත් වෙන්නෙත් නැහැ. හැබැයි කිසිදු සාර්ථකත්වයක් අත්පත් කරගන්නෙත් නැහැ. ඒ නිසා නොබියව ක්‍රියාකාරීව කටයුතු කළේ නැත්තම් ජය ලැබෙන්නේ නැහැ. මොකද ඒක ඉබේ ඇවිල්ලා වාසනාවන්ත විදිහට පාත්‍රයට වැටෙන එකක් නෙවෙයි. ඔබ ක්‍රියාකාරී වී අත්පත් කරගත යුතුයි. සමහර ලාවට කෙනෙක් අපිට ගහන්න එන්න පුළුවන්. බය කරන්න පුළුවන්. එහෙමත් ඉන්නේ. කොච්චර දවසක් ආපස්සට යන්නේ? කී දවසක් හැංගෙන්නද? ඔබට මතකද ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් තියෙනවා Brave Hearts. එංගලන්තයේ අයර්ලන්තයේ ඔය ප්‍රශ්න තිබුණු කාලේ මෙල් ගිබ්සන් ඉන්නේ. එංගලන්තයට එරෙහිව සටන මෙහෙවනකොට ප්‍රධානිය හැටියට මේ නළුවාට මෙල් ගිබ්සන්ට ඒ චරිතය උිතා විශිෂ්ට විදිහට නිරූපණය කරපු චරිතයක්. මිනිස්සු සටනට මුහුණ දෙන්නේ නැතුව ආපහු හැරලා යන්න හදනකොට කණ්ඩායම විශාලයි අරගොල්ලන්ගේ අපිට තියෙන්නේ අවවර ප්‍රසාරිත තත්ත්වයක් අපේ සෙනග මදි හැරලා යන්න හදනකොට ඔහු කණ්ඩායමෙන් අහනවා බොහොම අභිප්‍රේරිත විදිහට අපි දැන් ඒගොල්ලෝ අපිට ගහන්න යනකොට ආපහු හැරලා පලා ගිහිල්ලා ජීවිතය සුරක්ෂිත කරගෙන සැඟවිලා ජීවත් වෙන්න පුළුවන්. මම දන්නේ අපි තව අවුරුදු කීයක් ජීවත් වෙයිද කියලා. සමහර ලාවට අද අවුරුදු 40 නම් අවුරුදු 60ක් ඔබ අවසන් හුස්ම ඇඳකදී හෙලාවි. දැන් මම ඔබෙන් අහන්නේ මේකයි. එහෙම නිවටින් බියගුල්ලන් හැටියට සැඟවි ඉඳලා පහව් වෙහෙලා ගිහිල්ලා කවදා හරි දවසක ඇඳකදී මිය යනවද? නැත්තම් නිදහස, ස්වාධීනත්වය, අභිමානය වෙනුවෙන් සටන් කරලා යුද බිමේ මිය යනවද? මේ දෙකෙන් එකක් ඔබට තෝරගන්න පුළුවන්. මිනිස්සු සරණ තෝරගන්නවා. හැබැයි යුද බිමේ මිය යාම වෙනුවට උන්ට ජයග්‍රහණය ලැබෙනවා. ඒ හින්දා ඔබ කරන රැකියාවේදී ඔබ මුහුණ දෙන අවස්ථාවේදී නොබියව නිර්භීතව තීන්දුවක් ගන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරන්න තියෙනවා නම් ඒකට මිනිස්සු අරවා කියයි මේවා කියයි මට පහර ගහයි නින්දා අවලාද අපවාද කකුල් මාට්ටු වැටෙයි කියලා ආපස්සට යනවද? නොබියව එයට මුහුණ දීලා ඔබ නිවැරදි වෙයි අවංකව සිතන මතය වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක කළ යුතුයි විශ්වාස කරන ක්‍රියාමාර්ගය වෙනුවෙන් පෙනී ඉඳලා තමන්ගේ අනන්‍යතාව සහතික කරගන්නවද නැද්ද? එහෙම සහතික කරගත්තොත් ඔබට ජය නියතයි. එක්තරා මොහොතක తాවකාලික පරාජයන් එන්න පුළුවන්. මම නිතර විශ්වාස කරන්නේ කිසිම යුද්ධයක පරාජය නොවුණු, ඒ කියන්නේ ඔය එකක් දෙන්න පරාජය නොවුණු බැටල්ස් තිබිලා නැහැ. ඒවා තමයි අත්දැකීම්.
කොයිම අවස්ථාවකදී හරි අසාර්ථකත්වයට බියෙන් අත්හදා බැලීමක් කරලා නැත්තම් ඔබ කිසි දෙයක් ඉගෙනගෙන නැහැ. ඒක තමයි යථාර්ථය. එතකොට මේ නොබියව එහෙම නැත්තම් නිර්භීතව අවස්ථාවට මුහුණ දීම තුළින් විතරයි ඔබේ දරුවට ජීවිතේ දිනක සාර්ථකත්වය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉස්කෝලේ හැමදාම කායෙන් හරි ගුටි කාලා යනවද? තාත්තා අම්මා ගිහින් මැදිහත් වෙනවද? ටීචර්ට කම්ප්ලේන් කරනවද? මම කියන්නේ ළමයින්ට ගහ ගන්න කියලා. හැබැයි එයාව අපි පුරුදු කරලා තියෙන චර්යාව ඇතුළතදී ඇවිල්ලා එයා කම්ප්ලේන් කරන කෙනෙක් වුණොත් අයුක්තියට අසාධාරණයට විරුද්ධව අත උස්සන්නේ කවද? අඩු ගානේ තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී නොසිටින දරුවෙක් කවදා හෝ දවසක තවත් මිනිසුන් වෙනුවෙන් පෙනී හිඳිවි කියලා ඔබ හිතනවද? දණහිසේ කැලැල් තියෙන දරුවෝ තමයි වැටෙන එකේ රංගේ දන්නේ. දුහොප මිනිස්සුන්ට තමයි හති තියෙන්නේ. දේවල් කාලා බලලා තියෙන අය තමයි රස හඳුනන්නේ. ඒගොල්ලන් තමයි හරියට තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ නිර්භීත භාවය නොමැතිව අපි විශ්වාස කරන්නේ නැහැ කවරම පුද්ගලයෙකුට හෝ මේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් කියලා. ඒක හරි අසීරු කාරණයක්. ඒ නිසා මම කිව්වේ අපි සාර්ථකත්වයේ යලි කියවමු කියලා. මේ යලි කියවන සාර්ථකත්වය අවශ්‍ය වෙන්නේ ගහමරා ගන්නම විතරක් නෙවෙයි. සමහර ලාවට ඒ ධෛර්යය ඕන බුටි කන්න, ඉවස ගන්න. එහෙම නැත්නම් දරා ගන්න. මහත්මා ගාන්ධි දිහා බලන්න. ඔහු තෝරගත්ත අහිංසාවාදී, අවිහිංසාව රජයන ක්‍රමයේ පිළිබඳ තිබුණු ධෛර්යය මොකක්ද? ඒ කියන්නේ තුවක්කු අරගෙන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න එනකොට අපි නිරන්තරයෙන්ම වෙනත් ආයුධ අරගෙන පහර දීමේ ක්‍රියාවලිය වෙනුවට දහස් ගණන් මිනිසුන් සමග ගොස් ඊට විරෝධය පාමින් අවිහිංසාවාදීව අප විශ්වාස කරන දේ මෙයයි වෙඩි තියා මරාපල්ලා කියලා බිම වාඩි වෙන්න තරම් ධෛර්යය. ඒ ධෛර්යය වෙඩි තියනවට වඩා වැදගත් එකක්. ඕනම ව්‍යාපාරයක ඒක තිබිලා තියෙනවා. නෙල්සන් මැන්ඩලා ගත්තොත් එහෙම දකුණු අප්‍රිකාවේ සටන අරගෙන ගිය ආකාරය පහර දීමේ හැකියාව නෙවෙයි. නිර්භීත භවයේ සිපිරිගතව හිඳ තමාගේ මතය අත්හරින්නේ නැති ජයග්‍රහණය පිළිබඳව තියෙන විශ්වාසය. අදත් අවුන් සාන් සූකී අත්විඳින්මින් සිටින්නේ ඉතිහාසයේ විසින් අවුන් සාන් සූකී විතර කරනවා මිස මිලිටරි ජුන්ටාව කිසි දිනක මතකයන් තුල රඳව ගන්න මිනිස්සු කටයුතු කරන්නේ නැහැ. අවසාන විග්‍රහයේදී සැබෑ ජයග්‍රාහකයා කවුද? එය තීරණය කරන්නේ ඉතිහාසයේ විසින්. දැන් ඔබේ ජීවිතය පිළිබඳව අර්ථකථනය තුල තිබිය යුත්තේ මෙයයි. සාර්ථකත්වයේ සතුටත් එක්ක තියෙන්න ඕන කියලායි මම හැම විටම විශ්වාස කරන්නේ. ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිපත් නැත්නම් ආධ්‍යාත්මික තෘප්තියක් ඔබට ලැබෙන්නේ නැත්නම් ඔබට තියෙන ධනෝපායන මාර්ග වලින් හරි අනිකුත් හුදෙක් භෞතික සම්පත් වලින් හරි තෘප්තියටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒවා තිබූ පමණින් මිනිසියෙකුට අභිමානය ලැබෙන්නේ නැහැ. ඔබ ඉගෙන ගත්තේ ඔබේ මතය, ඔබ විශ්වාස කරන දේ, ඔබේ ආධ්‍යාත්මික ගුණවගාර, ඔබේ ආගම කුමක් වුවත් එය ඉතාමත්ම ගැඹුරින් ඔබ තෘප්තිමත් කරනවා. ඔබ කරන දේ හරි කියලා ඔබට දැනනකොට දැනෙන සතුට ඔබ කිසි දිනක හිතන්න එපා. ඔබ වැරදි දෙයක් කළ බව ඔබ දනිමින්ම අන් අයගේ අප්‍රමාණ ප්‍රශංසා ලැබුවත් ඇත්තට ඔබට සතුටු වීමට නොහැකි බව. එය සාර්ථකත්වයක් නෙවෙයි. මොකද මම නීතිය ඉගෙන ගන්න කෙනෙක් හැටියට නීතිය පැත්තෙන් ගත්තොත් ඒ නිසා තමයි නීතිය මූලික පදනමක් තියෙනවා. අපරාධකරුවන් 1000ක් නිදහසුවක් කමක් නැහැ. එහෙත්
එක නිවැරදි කරුවෙකු 20 දින අපරාධකරුවෙකු බවට පත් කරන්න එපා කියලා. ඇයි? 1000ක් නීතියෙන් ගැලවිලා ගියා. තමන්ගේ හෘද සාක්ෂි ඉස්සරහා තමන් අදහන ආගමක කොතන හෝ වෙනත් බලවේගයක් තියෙනවා නම් විශ්වාස කරනවා නම් ඒක ඉදිරියේ හෝ ඔහු ඇය වැරදිකාරිය හෝ වැරදිකරුවා බව තමා විසින් දන්නවා. ඔහු ඒට ගෙවනවා. ඒ මොහොතේ නොගෙවන්න පුළුවන්. ඒ මොහොතේ පශ්චාත්තාපයක් නොවෙන්න පුළුවන්. ඒත් ඔබ මිය යන්නට පෙර හෝ ඒට ගෙවන්නට සිදුවෙන බව හෘද සාක්ෂියෙන් ස්ථිරයි. ඒ නිසා අර භෞතික නෛතික දඬුවම නොලැබුණාට මොහොතකට කමක් නැහැ. හැබැයි යම් කිසි අවස්ථාවක ඔබ නිවැරදි කරුවෙක්ව සිපිරිගත කළොත් මරණ දණ්ඩනය නියම කළොත් ඔහු වරදකරුවා කළොත් ඇත්තටම ඔහු නිවැරදි නම් අප කුමක් කරන්නද? ඒ නිසා නිතරම සාර්ථකත්වය අර්ථකථනය කළ යුත්තේම භෞතික ප්‍රගතියෙන් හෝ වර්ධනයෙන් පමණක් නෙවෙයි. එය ආධ්‍යාත්මිකවත් පුද්ගලිකව තමාට දැනෙන කාරණයක් විය යුතුමයි. දැන් මිනිස්සු කියන්නේ සාමය සතුට සම්පත. අවුරුද්දට එහෙම කියන්නේ එහෙමනේ. සාමය සතුට සම්පත සුවසෙත ගාවා ලැබු නව වසර සුබ නව වසරක් වේවා කියලානේ. ඔය කාරණා තුන එකක් තමයි මිනිහෙකුට සතුට තියෙන්නේ. ඊළඟට භෞතික දේවල් සම්පත් එහෙම නැත්නම් ඒව නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. ඒවා තියෙනවා. ওই දෙක තියෙනවා නම් සාමය කොහොමද තියෙනවා? මට හොඳට මතක තැනක් තියෙනවා අර 7 habits ගැන කතා කරනකොට එක තැනක කියනවා බේස්බෝල් ගහන්න හරි වාස කරන පුතෙක් ඉන්නවා. ඒ තාත්තට චුට්ටක් අතේකට ආස නැහැ. දරුවාට බේස්බෝල් තරගයක් බලන්න යන්න මාර ආසාවක් තියෙනවා. ස්ටීවන් කොවි කියන්නේ තාත්තා එහෙම මැච් එකක් බලන්න ලොකු වියදමක් දරලා පුතාව එක්ක කරගෙන ගිහිල්ලා පුතාත් එක්ක ඉඳලා ආපහු වෙනවා. ඒ ගිහින් ගත කරන කාලය තුල ඒ තරංගය බෙදා හදා ගැනීමෙන් මැච් එක ෂෙයා කරගත්තා. තාත්තත් පුතත් අතර ඉතාමත්ම දැඩි අපූර්ව සම්බන්ධතාවක් ඇති වෙනවා. ළමයට තාත්තා ගැන ආදරය ඇති වෙනවා. හැබැයි ආවට පස්සේ යාළුවෙක් තාත්තගෙන් අහනවා ඔයා ඔච්චර වියදමක් දරාගෙන අර බේස්බෝල් මැච් එක බලන්න ගියානේ. ඔයා බේස්බෝල් වලට කැමතිද කියලා. තාත්තා කියනවා මම පොඩ්ඩක්වත් කැමති නෑ. එහෙනම් හැබැයි මම මාර කැමතියි මගේ පුතාට. මම බේස්බෝල් වලට කැමති වෙන්න ඕනේ නෑ. ඒතකොට අපි එකම කාර්යය සමහර ලාවට කරනවා. අපි එකිනෙකාට වෙනත් අරමුණු තියෙන්නේ. හැබැයි මේ අරමුණෙන් වඩාත් ඔබ තෘප්තිය ලබා ගන්නේ කෙසේද? අපිට අකමැති දේවල් වුණා. ඒ අකමැති වෙන කාරණේ පිළිබඳව අර්ථකථනය කරගත්තොත් කැමති වෙන ස්වරූපයකින් කරන්න පුළුවන්. මොකද හැම විටම මේක අපේ කැම ප්ලේට් එකම නෙවෙයි. අපිට බෙදලා තියෙන බත් විනානම නෙවෙයි. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මේ යථාර්ථයට මුහුණ දීමේදී පෞද්ගලික ජීවිතයේදී, වෘත්තීය ජීවිතයේදී, සමාජීය ජීවිතයේදී ඕනතරම් තියෙනවා අර මම කියපු නෛතික නීති රීති නැත්තම් රෙගුලාසි වලට එකතු වෙන්නේ. ඒතකොට අපි මේ මූලික සම්ප්‍රදාය නීතියන් වලට අනුගත වෙන්න ඕන. ඒවා බය නෙවෙයි. අපි නීතියක් ගත්තොත් එහෙම ඒ නීතියට අපි අනුගත වෙන්නේ ඒක එක්තරා කාලයක චාරිත්‍රයක් හැටියට බොහෝ විට තිබිලා තියෙනවා. ඒ අර සමාජයේ අපි කියමු සාමය ස්ථාපිත කිරීම සඳහා තියෙන එකඟතාවක් ඒක. ඉතින් එතකොට අපි ඒකට එකඟ වෙනවා. ඒ වගේම අපේ ඇල්මක් ආසාවක් කැමැත්තක් නැත්නම් ඩිසයර් එකක් තියෙනවා. ඒ ආශාව සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ගයකට යන්න ඕන. මම ඔබට යෝජනාවක් කරන්න. ඔබ කරන්න අකමැති, බය හිතන,
පපුව ගැහෙන සංගවන දේවල් තියෙනව නේද? ඕක සංගවාගෙන හෝ ජීවත් වෙන එක හරි අමාරුයිනේ. මට මේක කරන්න ආසයි. නමුත් කියලා හිතන ඒවා. ඔබ දන්නවා නම් ඔබ නිවැරදි කියලා. ඔබට ඒකට සාධාරණ හේතු තියෙනවා නම් මම කියන්නේ ඔබ කරන්නට බය දේවල් දවසකට එකක් කරලා බලන්න. ඒකෙන් විතර යකින් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. ඔබ කතා කරන්න බය නම් ගස්කල් වලට හරි කතාවක් කරලා බලන්න. ඔබ කතා කරන්න ගියාම අපහසුතාවයට පත් වෙයි කියලා හිතනවා නම් මං කියන්නේ ඒකට මුහුණ දෙන්න. කී වතාවක් අසාර්ථක වෙන්නද? ඔබ උත්සාහ කරේ නැත්තම් සංගවාගෙන හිටියා මිස සදාකල් අසාර්ථක බව මතක තියාගන්න. ඔබට කළ නොහැකියි හිතන දේවල් තියෙනවා නම් වොකේෂනල් වෙන්න පුළුවන්. අපදාවෙන් වෙන්න පුළුවන්. try කරලා බලන්න. වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? අසාර්ථක වෙන එක. ඒක තමයි සාර්ථකත්වය. මොකද ඔබට ඒ වඩාත් හොඳින් කිරීමට තව වාරයක් හම්බ වෙනවා. විභාගේ මෙඩිකල් දාන්න හිතනවාද? කී දෙනෙකුට විභාගෙට වෙනකොට ඕගොල්ලෝ හිතන්නේ එහෙම හිතනවාද? කල් දාන්න. ඒ නොකරින් මගේ හැරෙන්න. වෙන්න පුළුවන් නරකම දේ විභාගේ ෆේල් වෙන එක. ඔබ විභාගයට මුහුණ නොදුන්නත් කොහොමත් ෆේල් තමයි අසමත් තමයි. එකම දේ වෙනස මොකද්ද? ඔබ අසමත් බව අන් අය දන්නේ නැහැ කියලා ඔබ හිතා ගන්න. ඒකට මේ අන් අය දැන ගැනීම පිළිබඳව තියෙන බිහිතිය බය තමයි ප්‍රශ්නේ. ඒකෙන් මිදෙන්න ඕන. ඔබ ඊළඟ තනතුරට යන්න හිතන් ඉන්නවා. ඊළඟ අධ්‍යාපන අවස්ථාව වැඩි දුර ඉගෙන ගන්න. දැන් වයස වැඩි කියලා හිතනවා. කල් ගියා වැඩි කියලා හිතනවා. මේ තියෙන වැඩත් එක්ක එහෙම කරන්න බෑ කියලා හිතනවා. මට අලුතෙන් පොතපත කියවන්න වෙලාව තමයි නැත්තේ කියලා හිතනවා. චිත්‍රපටියක් බලන්න. යාළුවෝ ඇසුරු කරන්න. එහෙම කරන්න ගිහිල්ලා වැටෙන ලෙඩ ගැන එකපාරම මුණ දීලා බලන්න. අපි එක්තරා කාලයක අමාරුයි අපහසුයි කියලා හිතපු දේවල් ඒ ක්‍රියාවට නැංවීමෙන් පස්සේ මොනතරම් පහසු සරල දේවල්ද කියලා හිතනවා. ජය ලැබෙන්නේ මෙහිමයි. පොඩි වෙනසක් තියෙනවා. මේක කරන්න අමාරුම එකක් නෙවෙයි. හැබැයි අභ්‍යාසය තමයි ඔබ සූදානම් කරන්නේ. දැන් ලෝකයේ වේගවත්ම මිනිසා මේ පාර ඔලිම්පික් එකේදී වෙනස් වුණානේ. නිකන් හිතලා බලන්න එයා මීටර් 100 තපර ගියෙන් දුවන්නේ. එයා කුයිතරම් ලෝකයේ විශිෂ්ටයෙක් වුණත් උපරිම ගත්තොත් එහෙම ඔබට වඩා තපර 4ක් 5ක් තමයි වේගෙන් දුවන්නේ. මීටර් 100. හැබැයි ඒ තප්පර 4-5ට එයා කොච්චර දුර දුවනවද? මිනිස්සු යමක් සාක්ෂාත් කරගන්න achieve කරගන්න එහෙම තමයි. ඒක හරි පුදුම හිතන එකක්. ඒගොල්ලන්ට ඒ උවමනාව විල් පවර් එක තියෙනවා. මට මතකයි රූපවාහිනී සාකච්ඡාවකට අපේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ සම්බන්ධයෙන් සාකච්ඡාවකදී ඒ සම්ප්‍රවේශක මා සමග වෙනත් වෙනසකට ගිය වෙලාවේ කතා කළා. එදා සම්ප්‍රවේශක විසින් සුසන්තිකාගේ මව සමුග පරීක්ෂණයට ලක් කරලා තිබුණා. ඉතින් පුංචි කාලේ ඒ ජව සම්පන්න ආසියාවේ කළු එළඹ ඒ කාලේ කියපු විදිහට ගත්තොත් එහෙම අපේ ඔලිම්පික් සිහිනය සැබෑ කරපු අපිට කවදාවත් දෙවන ස්ථානයක් ඒ වගේ අපි කියන ප්‍රෙස්ටීජ් ඉවෙන්ට් එක ලබන්නම බෑ. මොකද
ඒ සාධාරණ උපයාගත් එක. රිදියෙන් කළ එක. දැන් අම්මත් එක්ක කතා කළාම අම්මා කියනවා සන්දේට අක්කා කෙනෙක් ඉන්නවා. අපේ මේ ලොකු දුවට තමයි හොඳට දුහන්න පුළුවන්කම තිබුණේ. ඒ කාලේ සුසන්තිකත් එක්ක දිව්වහම එයා තමයි දිනන්නේ කියලා. ඒ කෙතරම් විශ්මය දරන ප්‍රකාශයක්ද. අපේ ඔලිම්පික් පදම්කම් ලාභිනිය ගැන මේ කියන්නේ එයාගේ අක්කට ස්කෝරේ යන කාලේ මෙයාට වඩා දුහන්න පුළුවන් කියලා කිව්වම ඉතින් විශ්මයෙන් වහන ඇයි එහෙම නොවුනේ කියලා. නෑ ඉතින් දුවන කෙනෙක් වෙන්න ඕනෝනේ සුසන්තිකාටනේ. අම්මගේ උත්තරේ අපි දන්නේ අපිත් එක මේ ඉන්න ගත්තොත් එලාවේ 464 දෙනෙක් ඉන්නවා. මේ කතාව අහගෙන. කොයිතරම් විවිධ ක්ෂේත්‍රවල කොපමණ දක්ෂ ඉන්නවද කියලා. ඒක සාක්ෂාත් කරගන්න එක ගන්න බය නැති කෙනා. ඒකට මුහුණ දෙන කෙනා. ඒ ගැට ඒ වමනක් ආපස්සරලා ඉන්නේ නැතුව සාක්ෂාත් කරගැනීමේ ධෛර්යය ඔබට තිබිය යුතුයි. ඒ හින්දා අපි ආපහු හිතන්න ඕන ජයග්‍රහණය ලබන්න නම් සාර්ථකත්වය අත්පත් කරගන්න නම් ඔබ යලි කියවන්න ඕනේ නිකමට හිතලා බලන්න ඇත්තටම මම මේ කියන බය නිසා නොකරපු දේවල් ජීවිතේ කොච්චර තියෙනවද? අසුරු නොකර අත්හැරපු මිනිස්සු කොච්චර ඉන්නවද? අපේ ගෙදරෙම කොච්චර අවස්ථා තිබිලා තියෙනවද? මම සාමය වෙනුවෙන් කියලා සමහරවිට කට පියාගෙන හිටපු. මේ රණ්ඩු කරන්න කියනව නෙවෙයි. හැබැයි යථාර්ථයට එකවරක් හෝ මුහුණ දීම සදාකාල සැඟව බියගුලෙක් ලෙස මිය යනවාට වඩා විශිෂ්ට එකක්. ඒ හින්දා තාම අලුතෙන් පොතපත කියවන්න. අලුතෙන් යමක් ලියන්න. අත්‍යවශ්‍ය ව්‍යායාම පටන් ගන්න. ලෙඩ රෝග වලට එරෙහිව සටන් කරන්න. අලුත් මිත්‍ර සම්බන්ධ හදාගන්න. අලුතෙන් උපයන්න. අත්‍යවශ්‍ය දැමු අභියෝග වලට අභියෝග කරන්න. ඕන තරම් කල් තියෙනවා. අවශ්‍ය එක දෙයයි ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ඔය තියෙන බය අත්හැරගන්න. මිනිස්සු ඔකෙදි තව අසාර්ථක වෙන්න එක හේතුවක් තියෙනවා. අපි බොරුවට කියනවා මම අල්පේච්ඡතාව ගැන වාද විවාද කරනවා නෙවෙයි. මම කියන්නේ බොරුවට කියනවා මම මේකෙන් තෘප්තිමත් කියලා. ඇත්තටම තෘප්තිමත් නම් කමන්නේ නැහැ. හැබැයි බිය නිසා තෘප්තිමත් වීමට හිත හදාගන්න එක ඔබේ අසරණකම. ඒ බය හංගන විදිය නෑ මම බය නෑ වගේ එකක්. නෑ ඔබට මීට වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඔබට මීට වඩා ජීවිතේ දේවල් ඕන. ඒ නිසා අර හෝමෝන්ස් ආවේ වෙලා තැති ගැන්වෙන බිය ඉවත් කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ක්‍රියාව නංවනවා කියන්නේ මොකක්ද? ඔබේ චිත්ත වේග කළමනාකරණය කර ගැනීමයි. කවර චිත්ත වේගයේද? බිය. අවදානමට මුහුණ දීම. ව්‍යාපාරික ඔක්කොම සාර්ථක වෙලා තියෙන්නේ මේකෙන්. ඇයි ආණ්ඩුව නැත්තම් අපි කියනවා රාජ්‍ය මගින් කරන ව්‍යවසායයන් ව්‍යාපාර අසාර්ථක වෙලා පෞද්ගලික ව්‍යවසායයන් සාර්ථක වෙන්නේ. කම්පැනි සාර්ථකයි ඒ බිස්නස් එකම කරන ගවර්න්මන්ට් එක අසාර්ථක වෙන්නේ ඇයි? නිකමන හිතලා බලන්න කිසියම් පුද්ගලයෙක් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තාම බිස්නස් එකක් කරන්න ගියාම එයා මුහුණ දෙන අවදානම් මොකද්ද කියලා. එයා යාගේ ප්‍රාග්ධනය, එයාගේ මිල මුදල් වැය කරනවා. අවධානම වැඩි වෙන්න තමයි ලාභය වැඩි වෙන්නේ. ඒතකොට එයා ඒ අවධානම දරනවත් එක්ක එයාට තියෙනවා බියක්. මොකද්ද බිය? මේක ෆේල් වුණොත් අසාර්ථක වුණොත්
මට සිදුවිය හැකි අලාභය පිළිබඳව. ඒ නිසා ඒ බියට නොබියව ඔහු මුහුණ දීලා ඒ බිය පරාජය කරන්න ඔහු කටයුතු කරනවා. ඔහු වඩාත් මැනවින් අධීක්ෂණය කරනවා මානසිකව mentally මේ නිසා ප්‍රේරණයක් ඇති වෙනවා drive එකක් එනවා මේ සාර්ථක කර ගැනීම සඳහා. මොකද එයා දන්නවා මේකේ අවදානම. එතකොට මේ බියට එරෙහිව සටන් කිරීම තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වෙන්නේ. හැබැයි ගවර්න්මන්ට් එකේදී මොකද වෙන්නේ? බදු මුදල් වල බදු ගෙවන්නන්ගේ ධනිය තමයි තියෙන්නේ. රාජ්‍ය මගින් තමයි මේ ආයෝජනය කරන්නේ. ප්‍රාග්ධනය සපයලා තියෙන්නේ. ඒ හින්දා මේ කළමනාකරණය කරන රාජ්‍ය නිලධාරියාට ඔය තනතුරට පැමිණ රස්සාව කරන කෙනාට අර පෞද්ගලික ව්‍යවසායකයාට මෙන් අවධානමක් දැනෙන්නේ නැහැ. එයාට ඔහුගේ පෞද්ගලික විස්තයක් ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඔහු කරන්නේ අර ආයතනික නීති රීති රෙගුලාස් ටික ක්‍රියාත්මක කරන එක. ඒතකොට එයාට බය දැනෙන්නේ නැහැ. බයට එරෙහිව එයා සටන් කරන්නේ නැහැ. මොකද වෙන්නේ? ව්‍යාපාරය අසාර්ථක වෙනවා. පස්සේ අපි හේතු සාධක හොයනවා. ඇයි දන්නේ නැහැ මෙහෙම කෙල්ලුනේ? ඇයි අරගොල්ලෝ සාර්ථක වෙනවා අපිට බැරි? කෝ එහෙම මෙහෙවන ප්‍රේරණයක්. එහෙම ඉබේන එකක් එන්නේ කොහෙන්ද? ඒක මිනිසුන් හටගන්නේ ඒ වමනාවත් එක්ක එනකොට. ඒතකොට ව්‍යාපාරයට අසාධාරණ තත්ත්වයක්. අපි කවර විවේචන කරන දේශපාලනඥයෝ දිහා බලන්න. මිනිස්සු කියනවාට පාස් අය හොඳ අධ්‍යාපනයක් නැහැ. 225ටම බයිනවනේ. හැමදාම යන ඔය 225ම ඕගොල්ලෝ අපි යන්නේ දීලා පාර්ලිමේන්තුවේ මිනිස්සු. කොච්චර දෙනෙක් කොහොමද එහෙම තිබී දේවල් සාර්ථක වුනේ? මම ඕනොට්ටුවක් දානවා ඔබට. මට එක්කෙනෙක් හොයලා කියන්න ජයතිලයිස්ටින් කියන හැර මැතිවරණයකට ඉදිරිපත් වෙලා එහෙම නැත්නම් ඡන්දෙට ඇවිල්ලා ජයග්‍රහණය කරපු එක්කෙනෙක්ව පෙන්වන්න බය තියෙන. ඒකයි මේක මාර වැදගත්. මේ රහස සීක්‍රට් එක එතන තියෙන්නේ. ඊට වඩා හොඳ මිනිස්සු අපිට ඕන තරම් ඉන්න පුළුවන්. ඇයි අපි ඔගේ පැටලෙන්නේ ඕන්නේ? අපෝ ඔය මජර දේශපාලනය එහෙම කියලා අපිම ඡන්දෙ දීලා තව කට්ටියක් යවනවා. හරි අපූර්වට සොක්‍රටිස් කියලා තියෙනවා. සොක්‍රටිස් කියනවා ලෝකේ කිසිම ආණ්ඩුවක් ඒ රටේ ජනතාවට වඩා නරක නෑ කියලා. ඇත්තනේ. ලෝකේ කිසිම ආණ්ඩුවක් ඒ රටේ ජනතාවට වඩා නරක නෑ. මොකද අපි තෝරාගන්නේ. දැන් අරයට ඉදිරිපත් වෙන්න දෙවුණා මෙයාට අපිට ඕවා කරන්න බෑනේ කියන බෑ. ඇයි බැරි? ඇත්තට බෑ. ඒ බය තියෙනවා. ඉතින් ව්‍යාපාරයට වෙන්න පුළුවන් දේශපාලනයට වෙන ඔෆිස් එකේ බලන්න. මෙයා ප්‍රශ්නයක් ආවම කෙලින් කතා කරන ඒකට මුහුණ දෙන සමහරවල් බොසුත් ටිකක් බය කෙනෙක් ඉන්නවා. ඕනොට්ට දානවා එයා බය නැහැ. ඒකත් මේ චිත්ත වල තියෙන අත්‍යවශ්‍ය කාරණයක්. මේ එහෙම නැතුව මේක සාර්ථක වෙන එක ලේසි නෑ. මම මේ සඳහා ආරාධනාව ලැබුණාම කතා කරන්න ඔය හරි සරලව ධනාත්මක චින්තනය, ධනාත්මක මනෝවිද්‍යාව, සාර්ථකත්වය ගැන කාරණා සෛද්ධාන්තික වශයෙන් එහෙම නැත්නම් සිද්ධාන්ත ගැන හරපාලා කතා කරන්න තිබුණා. හැබැයි මම ඇත්තටම විශ්වාස කරන කෙනෙක් කවුරු හරි සාර්ථකත්වයේ යලි කියවන්න ඕන නම් Taman දිහාට හැරලා අපිට වැරදුණු තැන කොතනද කියලා ඒක දිහා බලලා එය කමටහන් කරගෙන යලි නැගී සිටින්න හිතන්න ඕනේ කියලා හිතන. ඒ දන්න. ඒ කියන්නේ ඇත්ත සත්‍යයට මුණ දෙන්න ඕනේ. කොච්චර කොහොම කිව්වත් මගේ අත්දැකීම තමයි මම දැකපු ආයතනවල වැඩ කරපු සමාජ සංවිධානවල දේශපාලන භූමිවල විවිධ තැන්වල හැම තැනම ගියාම විද්‍යාර්ථීන් අතර පවා අපේ මිනිස්සු මාර බයයි. අපේ මිනිස්සු දක්ෂ නැති තැන්වල ටෝක්ස් දෙන්න කතා පවත්වන්න විතරයි.
ඕනේ නැති මිනිස්සු වෙන තැන්වල එහෙම ටෝක්ස් දීලා ඇවිල්ලා වන්දනාමාන කරන නැගිටින නිවට නියාලු බියගුළු જાතිය. එහෙම නැති කීප දෙනා ඉන්නේ. ඒ පුරවැසි වගකීම තියෙනවා. මට මතක් වෙනවා ප්‍රංශයේ පහුගිය කාලේ ඔය මාධ්‍යවල විශේෂයෙන් සමාජ මාධ්‍යවල හොඳට සාකච්ඡා කරපු ජනප්‍රිය මාතෘකාවක් එක්තරා ෂොප් එකකින් වඩුවක් කොල්ල කාලා හොරෙක් දුවගෙන යනකොට අවුරුදු 80කට වඩා වයස අත්තම්ම කෙනෙක් අන්න හොරෙක් දුවනවා කියලා කිව්වහම ගිහිල්ලා ඇඟේ එල්ලිලා හොරාව බදා ගන්නවා. අච්චර වයස කෙනෙකුට හොරාට ගහන්නත් බෑ. හැබැයි හොරාගේ පොඩි සදාචාරයක් තියෙනවා. එයා බේරලා යන්න හදනවා. එයා අච්චියා මගෙන් බේරලා යන්න හම්බ වෙන්නේ නැහැ. දීගෙන යනවා හොරාව බදාගෙන අල්ලගෙන. හොරා පහරකුත් ගහනවා අන්තිමට. නමුත් ඇයනේ අතාරින්නේ එක් වෙලාව ඇතුළත ආරක්ෂණ නිලධාරීන් ඇවිල්ලා හොරාව අත්අඩංගුවට ගන්නවා. ඒ වෙනකොට අත්තම්මට තුවාල වෙලා. ඉතින් මාධ්‍යමකින් ඇගෙන් අහනවා මෙච්චර අවධානමක් අරගෙන අර හොරා භයානක කෙනෙක් ඔයාට ජීවිතේ නැති වෙන දෙයක් එහෙම කරේ ඇයි කියලා. ඔයාගේ කවුරුත් නෙවෙයි. අර කඩසාප්පු වලින් කොල්ල කන මිනිස්සේ. අත්තම එක කාරණේයි කියන්නේ යා කියනවා. ඒක තමයි පුරවැසි වගකීම. මම පුරවැසියෙක් හැටියට මම ඒක කරන්න ඕන. මෙන්නේ දෙලෝ 1000ක් ඉදිරියට කොල්ල ගාගෙන අරන් යනකොට ඒ වළක්වන එක මගේ පුරවැසි වගකීම. අපිට එහෙම සිටිසන්ෂිප් එකක් නැත්නම් පුරවැසියෝ මම කියන්නේ අඩුයි කියලා. අපේ කරුණාවන්ත හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා. කාට හරි කරදරයක් වුණාම ගිහලා උදව් කරන. ඔබ දැකලා ඇති. වාහනයක් කැඩලා පාරේ තිබ්බොත් අල්ලු කරන්න කට්ටිය. කෙනෙක් උවදුර ගැටුනහම ඇක්සිඩන්ට් එකක් වුණාම අරන් යන. එහෙම මිනිස්සු ඕන තරම් කතා කරනවා. ඒක තමයි ඇත්ත. හරියට උදව් කරන જાතියක් අපි. ඔයගේ රටවල් ඕන තරකට ගියාම අපේ රටේ වගේ නිතර hina වෙන. අනිත් දන්න හෝ නොදන්න මිනිස්සෙගේ මුණ බලලා hina වෙන. අර ආගන්තුක සත්කාරයේ තියෙන මිනිස්සු අපේ රටේ තරම් කොහෙවත් නැහැ කියලා මමත් හිතන්නේ. මම එකක් කියනවා. අපේ රටේ අනිත් රටවල් එක්ක බැලුවාම හොඳ බය නැති මිනිස්සු. ඒ හින්දා වෘත්තීය ශේෂ්ත්‍රවල ව්‍යාපාරවල බොහෝ තැන්වල සිටින්නේ සිටියේ යුතු මිනිසුන් නොවන බව. එහෙම අය ඉන්නේ බොහොම ටික දෙනා. මොකද අපි බයට අත්හැරලා යනවා. ඒ හින්දා ඔබට සාර්ථකත්වය ඕන නම් මම යෝජනා කරනවා. ඔය මකුළු දැල් කඩලා දාලා බියජනක අතීතයේ අත්දැකීම් සුද්ධ කරලා අරගෙන ජීවිතේට මුහුණ දෙන්න. නොබිය ඉදිරියට එන්න. අසාර්ථක වීමට තියෙන බය අත්හරින්න. අසාර්ථක වීම කියලා කියන්නේ සාර්ථකත්වයට යන පාරේදී හමුන එක්තරා සතුටු කණුවක් විතරයි. ඉතින් ඔබ තීරණය කරන්න යලි ඔබ යන්නේ කවර පාරකද කියලා. මගේ වෙලාව හරි ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ අහන්න අවස්ථාවක් දීලා ඇති. එහෙම නැත්නම් මට කරපු මේ ආරාධනාවට බොහොම ස්තුතියි. ස්තුතියි. කට්ටියට ප්‍රශ්න අහන්න ඕන කට්ටිය හෑන්ඩ් රේස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ රියැක්ෂන් බටන් එක තියෙනවා. ඊට පස්සේ අපිට මයික් ඔන් කරන්න පුළුවන්. chat එකෙත් ඔන් කරලා තියෙනවා. දැන් chat එකේ ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. පද්මිනී මිස්ටර් ප්‍රශ්න අහන්න පුළුවන්. ආයිබන් අජිත් සර්. ආයිබෝවන්. දැක්කාමත් සතුටුයි. ඇත්තමයි ඔබතුමාත් එක්ක හැමදාම කතා කරත් හැමදාම එක වචනයක් හරි අලුත් වෙනවා. ඉතින් මට හරි සතුටුයි. මං ඔබතුමාගේ එකම වේබිනා එකක්වත් අතරින්නේ නැහැ. හරිම උත්තරීතර මිනිහෙක් අහගෙන ඉන්න අයට මං කියන්නේ ඔබතුමාට ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි මිස්. කොහොමද ඉස්කෝලේ වැඩ? බන්ද්‍රකාරී සම්මහත්මයා සුබ සන්ධ්‍යාවක් වේවා. මේ අජිත් සර් මේ කියපු කාරණා ටික බොහොම වැදගත්. ඒ කියන්නේ අසාර්ථකත්වයට
බය වෙන්න එපා කියලා. ඇත්තටම මේ අද හවසත් මට ওই ෆීලින් එක ආවා. මේ දෙයක් කරන්න තියෙනවා. ඇත්තටම මේ කොරෝනා වෙලාවේ මේ ඇත්තටම මගේ ජීවිතේ මං අපුපත් දෙකකින් ටිකක් ෂෙයා කරගන්න ඕනකමක් තිබුණා. මම මේක කිව්වොතින් මේක නිකන් hina වෙයි කියලා කට්ටිය hina වේද මගේ පවුලේම කට්ටිය මට hina වේද කියලා මට පොඩි අර කුතුහලයක් ආවා. ඒ කියන්නේ ෆේල් වේද කියලා. ඇත්තටම මේ කොරෝනා එකටත් තියෙන්නේ අපි මේ බයත් එක්ක තමයි අපිට මේ ඒ ලෙඩේ හැදිලා අපිව ගොඩක් වෙලාවට නරක තත්ත්වෙට එන්නේ. ඉතින් ඒක සෑහෙන වැදගත්කමක් මට ජීවිතේ වේවි සර් කියපු වචන ටික බොහොම පිං. ඉතින් සර්ටත් ජීවිතේ සියලු කඩේම ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවස්තුති. චානිකා විශ්ට පුළුවන්. අයිබෝවන් සර්. අයිබෝවන්. හැමදාමත් වගේ අලුත් දෙයක් ඉගෙන ගත්තා සර්. මේ ඇත්තටම සතුටුයි ගොඩාක් කාලෙකින් සර්ගේ වැඩසටහනකට සම්බන්ධ වුණේ සර්ව දැක්කේ. සර්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම හැමදාම වගේ ප්‍රසන්ටේෂන් එකක් ගොඩාක් අය පාවිච්චි කරනවා. ඒත් සර් අනිත් අයට කියලා දෙනවා වගේම අර සර්ගේ හඬ වචන පාවිච්චි කරලා හරිම ලස්සනට වැඩසටහන කරා. බොහොම ස්තුතියි සර්. ජය වේවා. බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න අනුරාධපුරයට වෙලා. නොකියාගමු. ජයනන්ද මහත්මයා අහන්න පුළුවන් ප්‍රශ්නේ. ආයිබෝන් මහත්තයා ඔබතුමා කිව්ව කතාව හරියට කියනවා නම් අර හොඳට තේකක් බීලා හොඳ කෑමක් කෑවම උගුරට එනෝනේ පැය ගාණක් නැත්තම් දවසක් විතර. අන්න ඒ වගේ තමයි අද ඒ කතාව. මට ඔබතුමාගේ ශිෂ්‍යයෙක් තමයි මගේ දුව සරසිමායල මට කියලා ගියා යා උදේ යනකොට මේ ඒ choice sir හරි ෂෝක් සිංහලෙන් කියනවා නම් බොක්කට වදින කියනවා ලස්සන කියුම් කියන්නේ ඒකින්ද මම ඇහුවා. ඒ වගේ හොඳ කියුම් ටිකක් කිව්වා. ඒක ඇත්තෙම අපේ හදවතටම වැඩිලා තියෙනවා. ඔබතුමාට ජය වේවා. දිනින් දින දියුණුවටපත් වේවා. බොහොම ස්තුතියි මහත්මයා. චතුර මහත්මයා අයිබෝන් අජිත් සර් බොහොම සන්තෝෂයි මම ඔබතුමාගේ ගෝලයෙක් වෙන්න ලැබීම ගැන. ඇත්තටම පදනම් ආයතනේ අජිත් සර් කිව්වා හරි. බය නිසා බය තමයි අපිව පසුපසට ඇදලා දාන්නේ. මං හිතන්නේ ලෝකේ වේගෙන්ම දුවන චීටට වඩා වේගෙන් දුවන මුවෝ ඉන්නවා වාර්තාපොතට එකතු වෙච්ච නැති. ඔවුන් පණ පිටින්. ඉතින් මං හිතනවා සර් අපේ ජීවිතේ අපි බය එක්ක බිය මේ දේවල් එක්ක ෆෝබියාස් එක්ක ඉන්නකම් අපේ අලුත් දොරවල් ඇරෙන්නේ නැහැ. අපිට අපේ ජීවිතේ අලුත් මානයන් හොයාගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම එක පැත්තකින් මම සතුටු වෙනවා ඔබතුමා වගේ අය ඇසුරු කරන්න ලැබීම ගැන. එතකොට අපේ ජීවිතේ බොහෝ දොර කවුළු අපිට අරගන්න ලැබුණා. ඒ වගේම ඔබතුමාගේ පොත්පත් වලින් ඔබතුමාගේ ලෙක්චර්ස් වලින් ගනිපු දේවල් බොහොමයි. ඔබතුමාට බොහොම ස්තුතියි. අද දවසේ අපි වෙනුවෙන් මේ වෙන් කරපු කාලය පිළිබඳව සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. විමලසේන මහත්මයා කතා කරන්න පුළුවන්. විමලසේන මහත්මයා කතා කරන්න පුළුවන්. ගීත්‍යා මම මේ වැඩසටහන අදමයි සහභාගී වුණේ. මේ වැඩසටහනට මට අවශ්‍යයි මගේ දරුවගේ ආත්ම වර්ධනයට හොඳ වැඩසටහන් ටිකක් තියෙනවා නම් මම මේකට මේ අද මේ මැසේජ් එකක් ඇවිල්ලා සම්බන්ධ වුණේ. ඉදිරියේදී මේ වැඩසටහන් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? දරුවගේ බය නැති කරන්න මට ආත්ම වර්ධනය කරන්න මට කොහොමද මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න. අපේ මේ මවුනා ගෲප් එකේ උතන ලින්ක් එක දාලා ඇති. එතකොට අපි ඒ සර්ලා එක්ක සම්බන්ධ කරනවා. ඊට අමතරව දේශන අපි හැමදාම යනවා. ඉරිදා දේශන, සෙන්සුරාදා දේශන 7 සිට 8 දක්වා. ඒ වගේම හැමදාම උදේ 4:55 ඉඳලා අපේ හැමදාම වැඩසටහනක් යනවා. ඒකෙදි කතා කරන්නේ දැන් සර් කිව්වා වගේ විශේෂ දේශකවරු වෙනවා. ඒ වගේම අපේ දේශකවරු ඉන්නවා. ඒ කරන්නේ තනිකරම ලයිෆ් එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ අපේ ජීවිතයේ අර සර් කිව්වා වගේ දනකොල් කට්ටේ තුවාල තියෙන සෑහෙන පිරිසක් ඉන්නවා. including අපි ව්‍යාපාරිකයන් විදියට. ඒතර ඒ තුවාලත් එක්ක අපි කොහොමද ජීවිතේ නැගිට්ට කියන එක තමයි මේ වෙයිදි කතා කරන්නේ. ඒකෝ ළමයින්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් මේ දේශන. ඒ නිසා හැමදාම උදේ 4:55ට සම්බන්ධ වෙන ඔය ලින්ක් එක දාලා ඇති. ඒක ක්ලික් කරාම ඔයගොල්ලෝ අදාළ WhatsApp එකට ජොයින්. මේ හැම දේශනයක්ම තියන්නේ අපි
සම්පූර්ණ නොමිලේ. සුජානි මිස් කතා කරනවා. මට අජිත් සර්ගේ මේ දේශනවලට මම කලින් සම්බන්ධ වෙලා තියෙනවා. අද අහම්බෙන් තමයි මේ දේශනයට සම්බන්ධ වුණේ මම. හරිම සතුටුයි සර්. බොහොම ස්තුතියි සර්. තව දෙයක් දැනගන්න ඕනේ සර්. මගේ පුතාව සර් ගාවට මේ යොමු කරගන්න උවමනාව තියෙනවා මට සර් ගාවට මේ O level කරන්න ඉන්නේ සර්. මේ විෂයන් තෝර ගැනීම සහ ගැටලුවකුත් එක්ක. සර් කොහොමද සර් මම සම්බන්ධ වෙන්නේ සර්ගේ ටෙලිෆෝන් නම්බර් එක සර් අර ඉස්සර දීපු 077 නම්බර් එක සර් වැඩ කරන්නේ නැහැ සර් මේ සර් මේ කන්ටැක්ට් කරගන්න සර් මට නම්බර් එකක් ගන්න පුළුවන්ද සර්? සර්ගේ නම්බර් එක දෙන්න සර්. එහෙමයි මම ඔයාලට මගේ ඊමේල් එක දෙන්නම් මේ වෙලාවේ ගොඩාක් ටයිම් හා සර්. chat box එකේ දාන්න පුළුවන් සර්. මම මේ අජිත් සර් සම්බන්ධ කරන්න ඕන එහෙම කවුරු ඉන්නවනම් chat box එකකින් ඊමේල් එක ගන්න. හරි සර්. thank you සර්. බොහොම ස්තුතියි සර්. අද වැඩසටහන හරිම හොඳයි සර්. thank you. සමන්ති මිස් කතා කරන්න පුළුවන්. තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා අපිට. සමන්ති මිස්. ඔව් අජිත් සර් මම රත්නපුරෙන් සමන්ති කතා කරන්නේ. හලෝ සමන්ති මිස්. කොහොමද? හරිම සතුටුයි සර්. ජීවිතේ හැම දෙයක් ගැනම පුදු විදිහට අපිට උගන්වනවා. හරිම සතුටුයි අද දේශනය අපි කොච්චර බයද කියලා හිතුණා. සහ ඒ බය නැති කරගන්න ඕනි නේද කියන අදහසත් ආව. ඇත්තටම හරි වටින දේශනයක් සර්. හැමදාම තින්සර්ගේ දේශන අපි අහනවා. ඒ වුණාට අද හිතුණා මට අපි ඇහුවට වැඩ කරලා නැහැ නේද සර් කියන විදිහට. ඇත්තටම අපි කොච්චර බයද කියලා දැනනවා සර් අද. බොහොම ස්තුතියි සර්. thank you. සාගරිකා කතා කරන්න පුළුවන්. සගේ මට අහන්න තියෙන්නේ මේ දරුවන්ගේ ඉංග්‍රීසි වලට තියෙන බය. මොකද මගේ දරුවෝ දෙනෙක් ඉන්න මට ඕනේ කොහොමද ඒගොල්ලන්ගේ බය ඇරලා එකට යොමු කරගන්න කියලා දැනගන්න. ඔව් ඒක නම් කියන්නේ දැන් මොන වයස වගේ දරුවෙක්ද ඉන්නේ ඔය? O level. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම හිතන්නේ අපේ ඉංග්‍රීසි ඉගෙනීම පිළිබඳව තියෙන ප්‍රශ්නේත් මම සරලව අධ්‍යාපනයේ පැත්තෙන් කිව්වොත් එහෙම ඇත්තටම අපිට O level වලට ඉංග්‍රීසි එනකොට am is are was were will be shall be has been have been had been will have been shall have been can could may might ought should කියන ටික විතරයි උගන්වන්න තියෙන්නේ. එතකොට මේක යොදාගත හැකි පැටර්න්ස් ඔක්කොම 13යි තියෙන්නේ. වෙන සරල විදිහකට කිව්වොත් එහෙම අපේ මේ ළමයින්ට මම අර කිව්වේ guts to make mistakes කියලා. එතකොට අපි ඒගොල්ලන්ව බය කරලා තියෙන්නේ සමහරලාට මේක එලකියුෂන් හින්දා. එතකොට මේ අයට බය නැතුව වරද්දන්න නැතුව ඒක භාවිතා කරන්න දුන්නා නම් හරි. දැන් මම නිතර කියන උදාහරණයක් කිව්වොත් එහෙම මම මේ ඇත්තට අධ්‍යයනක එකක් කිව්වොත් මම අහන්නේ දැන් ළමයෙක් ඇවිල්ලා සමහරලාවට අපිට කියනවා මේ මම විශ්වවිද්‍යාලයේ තේරලා ඉන්නේ. එතකොට මම කියනවා හරි ඔයාලා ඔක ඉංග්‍රීසියෙන් කියන්න කියලා. මම විශ්වවිද්‍යාලයට මම කියන එකත් එයා දන්නවායි කියන්නේ. විශ්වවිද්‍යාලයට කියන එක එයා කියන්නේ මම කියන්නේ මම කැම්පස් සිලෙක්ට් කරලා ඉන්නේ කියලා. කැම්පස් කියන එකත් කියන්නේ ඉංග්‍රීසියෙන්. සිලෙක්ට් කියලා එකක් තියෙනවා. වෙලා ඉන්නේ කොහොමද? මේ ක්‍රියාව තමයි අපිට කියා ගන්න බැරි. ඔන්න ඔය ක්‍රියාව කියන ටික තමයි අර අපි මම කිව්වේ මේසා වෝෂෝ විල් බි shall be has been have been කොහොම කියාගෙන යන්නේ. එතකොට මේ කියන්න පුළුවන් දේවල් ටික භාවිතා කරන උගන්වන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ළමයින්ට දැන් ඕනම දරුවෙක් අපි මව් භාෂාව ඉගෙන ගන්න. ඒ වගේ බය නැති කරොත් ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන පුංචි මිස්ටේක්ස් වලට කාරණේ තේරෙනවා නම් කියන්න දුන්නොත් අපිට මම හිතන්නේ මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මගේ පර්සනල් දැම්මොත් මම මිස්ටර් එක ගැන දිග විස්තරයක් එවන්නම් මේ වෙලාවේ බැරි හින්දා මගේ ආයිත් කිව්වොත් එහෙම මම අර විස්තර දැම්මා වගේ ඊමේල් එක ajit jla ajith ajit jla @hotmail.com ajit jla කියන්නේ ජයවර්ධන ලියනගේ අජිත් කියන එක ajit jla @hotmail.com
මම එතකොට මට පෞද්ගලිකව කතා කරන්න අවස්ථාවක් දෙන්න. දිනති මිස් ඉක්මනට ප්‍රශ්න අහන්න ඔයගොල්ලෝගේ කාල වේලා එක ගිහිලා තියෙන්නේ. දිනෙත් නිම්සර ප්‍රශ්න අහන්න පුළුවන්. දිනෙත් නිම්සර සචින්ට ප්‍රශ්න අහන්න. සර්ගේ නම්බර් එක ගන්න තමයි. පුතේ හරි. නම්බර් එක නේ පුතේ ඔය මේල් එකට ඊමේල් එකට මේල් එක දාන්න. සර් දාපු ඊමේල් එකට. සචින්ට නෑ මම ඒ අවශ්‍ය අයට ගන්න ඔබතුමා මගේ නම්බර් එක ඔබතුමා ඉල්ල ගන්න කියලා කියනවා. ප්‍රසිද්ධිය අවශ්‍ය කියන හරි. අවශ්‍ය කට්ටිය අපේ ඇඩ්මින් ඒකට ලොග් වෙලා ඉල්ලන්න එතකොට අපි සර්ගේ නම්බර් එක දෙන්න. සර්ගේ නම්බර් දුන්නට කවන්න නැද්ද එහෙම ඉල්ලන අයට සර්? ඔව් එහෙම අවශ්‍යතාවය තියෙන කෙනෙකුට දෙන්න. ඕකේ අපි බලලා දෙන්න. හරි. සචින්ට අයිබෝවන් සර් අයිබෝවන් සර් මේ මම ඇහෙන්නේ නැහැ සචින්ට. කියන්න සචින්ට. ඇහෙනවද සර්? ඔව්. ඇහෙනවනේ? ඇහෙනවා සචින්ට. ඇහෙනවද සර්? කියන්න ඇහෙනවා. හරි සර්ගේ දේශනාවට අදමයි සම්බන්ධ වුණේ සර්. ඒ වගේම මේ ගෲප් එකටත් අද සම්බන්ධ වුණේ. ඉතින් ගොඩක් වටිනවා සර් පැයම අහගෙන හිටියා. සර්ගේ YouTube එකෙත් ගොඩක් වැඩසටහන් බලලා තියෙනවා අපි. ඉතින් ඒ හින්දා දැන් මේ වගේ වැඩසටහන් මේ කාලයට ගොඩක් වටිනවා. ඒ කියන්නේ දැන් කොරෝනාත් එක්ක මිනිස්සු ගෙවල් වල හුඟාරියක් ප්‍රශ්න වලින් ඉන්නේ. එතකොට මේ වගේ කාලෙක මේ වගේ මොටිවේෂන් එකක් ඇහිලා පැයක් කරපු එක ගැන ගොඩක් ඔබතුමාට පිං. ඉතින් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. Thank you සජින්ත. අපි ප්‍රසාද් කතා කරන්න පුළුවන්. ප්‍රසාද් ප්‍රියංග. අයිබෝවන් අපි අර්ථමූණ පවුල වෙනුවෙන් ඔබතුමා දැක්වූ සහයෝගය ගැන ගොඩක් පින් දෙන්න තමයි මම කතා කරේ. අදිස්සට ගොඩක් පින් බොහොම කෙටි කාලිනව මේක සංවිධානය කරගන්න ලැබීම සහ අපි අර්ථමූණ පවුල වෙනුවෙන් මේ වටිනා දේශනය පැවැත්වීම ගැන බොහොම ස්තුතියි සර්. අනේ ප්‍රසාද් කිව්වහම මාව කන්ටැක්ට් කරගන්න එයා දන්නවා. ප්‍රසාද් තමයි අතර අපිට සර් කන්ටැක්ට් කරලා දුන්නේ. ප්‍රසාද් බොහොම ස්තුතියි අපිට මේ වගේ වටිනා වස්තුවක් සර් කෙනෙක් වටිනා අදහස් තිබෙන සර් කෙනෙක් අපි සම්බන්ධ කිරීම ඒක මම හිතන්නේ ගොඩක් හොඳ පින් කර්තව්‍යයක් පිනක් ලැබෙන දෙයක්. අචිනි ඉක්මනට ප්‍රශ්න අහන්න අචිනට ප්‍රශ්න අහන්න පුළුවන්. අපි තව එක්කෙනෙකුට විතරක් අවස්ථාව දෙන්න. අචිනි අහන්න. හරි සතුටුයි සර්ගේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච එක මතකයිනේ. ඔව් අචිනි thank you. සර් මේ ඇත්තටම සර්ගේ දේශන වලින් තමයි මමත් ඇත්තටම මාර විදිහට ඉදිරියට ගියේ. මම ගොඩාක් පින් දෙනවා සර්ට. මම ඔයාගේ ටෙක්ස්ට් එකකට උත්තරේ thank you sir. අදත් ඇත්තටම අපේ ආරාධනාව පිළිගෙන අජිත් ජයවර්ධන සර් අපි ළඟට ඇවිල්ලා අපිට විශේෂ දේශනයක් පැවැත්තුවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කකුලේ තියෙනවා නම් තුවාල ඒ කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම යම් කිසි අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. වැටිලා තියෙනවා. එහෙනම් වැටුණා නම් අනිවාර්යෙන් නැගිටින්න පුළුවන්. අන්නේ බය නැති කරගන්න සර් කියපු විදිහට දන්න හිසේ තුවාල තියෙනවා නම් බය වෙන්න එපා. ඔයගොල්ලන්ට කවදා හරි ජය ගන්න පුළුවන්. ඒ වගේම මේ මවුනා සංගමෙන් අපි කරන්නේ හැමදාම දන හිසේ තුවාල තියෙන මිනිසුන් කතා කරලා ඒ අයට නැගිටින්න කියා දෙන එක. එහෙනම් අප එක සමග තාම සම්බන්ධ වුනේ නැත්නම් ඔය ලින්ක් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ සර්ලා අපි ඉස්සරහට දිගටම ගෙන්නනවා. ඒ ගෙන්නන්නේ ඔයගොල්ලන්ට ජීවිතේ වෙනසක් කරන්න යම් කිසි වදනක් ඔයගොල්ලෝගේ ඉදිරියේ තියලා ඔයගොල්ලෝගේ යම් කිසි අඟලක් හරි අපි නැගිටිනවා. අන්නේ පරමාර්ථයෙන් තමයි අපි හැමදාම උදේ 4:55ට සම්බන්ධ වෙන හැම දවසකම ඒ උදේ 4:55 සිට 5:45 දක්වා ඔයගොල්ලන්ට පුළුවන් අපහා සම්බන්ධ වෙන්න. ඒ එක්කම ඔයගොල්ලන්ට පුළුවන් දේශනා ලබා ගන්න. ඔබත් කතිකත්තේ හිමි පුද්ගලයෙක් නම් හිමි නැති පුද්ගලයෙක් වුණත් ඒ තත්ත්වයට පත් කරන්න අපේ සංගමය මූලික වෙලා වැඩ කරනවා. එහෙනම් ඔබගේ ගෙදර ඉන්න ළමයා වෙන්න පුළුවන්. ඔබගේ අම්මා තාත්තා හැම කෙනෙක්ම අපේ සංගමයේ සමග හැමදාම උදේ 4:55ට සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් ඔබගේ ජීවිතය යම්කිසි වෙනස් පැත්තකට හරවන්න. එහෙනම් ඒ වගේම අර සර් කියපු විදිහට ගට අනිවාර්යෙන්ම මේ ගට අපි හදනවා. එහෙනම් අපිට පුළුවන් මේ වගේ සර්ලත් එක්ක එකතු වෙලා මේ ජීවිත වෙනස අපේ සංගමයේ වෙන්නේ අපිට පෙනී සිටිලා මේ හැමෝටම මේ වෙනස කරලා නියම ශ්‍රී ලාංකිකයා බිහි කිරීම. එහෙනම් බියට එරෙහිව සටනට යන්න අදත් අප හා සම්බන්ධ වූ 500කට අධික පිරිස අපි බොහොම ස්තුතියි කියන මේ සෑම දිනාටම ඔබගේ වටිනා කාලය අප සමග ගත කිරීම පිළිබඳ. එහෙනම්
අවසාන වශයෙන් අදිත්‍යවර්ධන සර්ටත් බොහොම ස්තුතියි බොහොම පිං අපි වෙනුවෙන් පැයක කාලයක් ගත කිරීම පිළිබඳ එහෙනම් සෑම දිනාටම සුබ රාත්‍රියක් අපි හෙට උදේ 4:55ට සම්බන්ධ වෙමු එතකන් එහෙනම් ගිහිල්ලා එන්න බොහොම ස්තුතියි මම දයාන් හෙන්ඩික් රතමුණ සංවිධානයටත් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීපු. බොහොම ස්තුතියි